හරි. අද අපි කතා කරන්නේ මොකද? අද අපි කතා කරන්නේ අපේ තාපේ පාඩමේ තියෙන මේ කලින් කතා කරා වාෂ්ප කියන කොටස. වාෂ්ප කියන කොටසෙන් පස්සේ වාෂ්පත් එක්කම කොටස තමයි ආර්ද්‍රතා මිතිය කියලා කියන්නේ. මේ ආර්ද්‍රතා මිතිය ගැන තමයි කතා කරන්නේ. අද කොහොමද මේ ආර්ද්‍රතා මිතිය ඉවර කරනවා සම්පූර්ණයෙන් ආර්ද්‍රතා මිතිය ඉවර කරලා පස්සේ අපිට තාපේ පාඩමේ තව ඉතුරු වෙන්නේ අන්තිමටම තාප නියම කියලා ටිකක් තියෙනවා තාම. වායු සම්බන්ධ කොටස් ටික. අන්නේ වායු කොටස් ටික දෙන්න. එතකොට මේ අද්දාසිය ඉවර කරලා පස්සේ අපිට තව දවසයි තාපේ කරන්න තියෙනවා. එතකොට තාපේ ඉවර වෙනවා සම්පූර්ණයෙන්. හරි. අද දවසේ මේ පාඩම ඉවර වෙනකම් ක්ලාස් එක කරනවා. මම දන්නේ කීයනම් ක්ලාස් එක කරන්න වෙයිද කියලා. ඉවර වුණාට පස්සේ තමයි ක්ලාස් ඉවර වෙන්නේ. හරි. එහෙනම් යකින්ම නෝට් එක ලියමු. ටික ලොකු නෝට් එකක් ලියන්නත් තියෙනවා. තේරුම් ගන්නත් දෙන්න මේ පාඩම. හරි. ලියන්න මාතෘකාව ආර්ද්‍රතා මිතිය. ආර්ද්‍රතා මිතිය. මේ ආර්ද්‍රතා කියන මිතිය කියන වචන වල අහලා පුරුදු වෙති වුණා තරම්. හරි. පුරුදු වචනයක් වෙන ආර්ද්‍රතා මිතිය කියන වචනේ. කාලගුණ වාර්තා ගැන අනම්මනම් කියලා ඉස්සර ගෙනවට ආර්ද්‍රතාවේ සමහර දේවල් අපි ගාව ගන්න. මොකද්ද මේ ආර්ද්‍රතා මිතිය කියලා කියන්නේ? හරි. සරල දෙයක්. ආර්ද්‍රතාවය කියලා කියන්නේ මේ පරිසරයෙන් ජල වාෂ්ප ප්‍රමාණය. උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මේ දවස්වල හෙන්න වහිනවන කට්ටියට. ඒ කියන්නේ වහිනවා කියලා කියන්නේ දැන් ඔයාලා දැන් ඊට බැස්සා නිකන් පරිසරය තාම දැන් අද වහින්නේ නැහැ ගොඩක් දුරට. අද ගොඩක් දුරට වහින්නේ නැහැ ගොඩක් දුරට. හරි. දැන් දෙයට බැස්සත් සාමාන්‍යයෙන් පරිසරයෙන් වෙනදට වඩා නිකන් අර ගිනි ගහන අවුවක් නෙමෙයි අවුවක් තිබ්බට අර කූල් ගතිය තියෙනවා. ගොඩාක් කූල් නෑ සාමාන්‍ය ගතිය තියෙනවා. දැන් පරිසරයේ තෙත් ගතිය වල පේන්න තියෙනවා. මේ ආර්ද්‍රතාවය කියලා කියන්නේ වාතයේ තුල තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. ඒතර බලන්න වහින වේලාවකයි ගිනි ගහන පායන වේලාවකයි වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වෙනස් නේ. වහින වේලාව ගොඩාක් ජල වාෂ්ප ප්‍රමාණය තියෙන වාතයේ හොඳේ. ඒ කියන්නේ වැටෙන වතුර ගැන නෙමෙයි කතා කරන්නේ. හරි? ජල වාෂ්ප. දැන් ඔයා දැන් කාමරේ ඉන්නකොට වැස්සක් වහිනකොට සීතල දැනෙන්නේ කොහොමද? මේක කල්පනා කරලා. දැන් කාමරේ දැන් පාඩම් කරගෙන ඉන්නවා. වහිනවා. වහිනකොට වඩා සීතල දැනෙනවා. කොහොමද සීතල දැනෙන්නේ? ජල බිඳු වැටෙනකොට ජවදන වාෂ්පීභවන වෙනවා කියන්නේ ජල බිඳු පරිසරයට නිකුත් වෙනවා. ජල වාෂ්ප. අනේ ජල වාෂ්ප ගිහිල්ලා වාගේ තේරෙන්නේ නැති ගන්නට වදිනවා. ගේ ගෑවෙනවා. අන්න එතකොට තමයි ඔයාලට සිසිලක් දැනෙන්නේ. හරි. ඒ කියන්නේ මේ පරිසරයේ දැනුත් මේ වෙන්නේ මේ හරිය ජල වාෂ්ප තියෙනවා. හැබැයි වහින වෙලාවක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය, පායන වෙලාවක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය මේ හරිය තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වෙනස්. වහින වෙලාවක ජල වාෂ්ප ප්‍රමාණය වැඩිපුර තියෙනවා මේ හරිය. පායන වෙලාවක ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. ඔන්න ඔක සම්බන්ධ මින්ම තමයි මේ ආර්ද්‍රතා මිතියට කතා කරන්නේ. දැන් චුටි නෝට් එකක්. චුටි නෝට් එක ලියන්න. මේකේ ලොකු අමාරුවක් නෑ හරි ප්‍රස්ථාරකයේ පැදෙන ප්‍රස්ථාරකයේ පැදෙන ගන්න මොකද්ද වෙන්නේ කියලා ගණන් කීප පැදෙන ඉච්චලා අර වායු වාෂ්ප තරම් ලොකු අමාරු දෙයක් මේක නෑ කියන්න ආර්ද්‍රතාවය යනු පරිසරයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය ආර්ද්‍රතාවය යනු පරිසරයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය. ආර්ද්‍රතාවය යනු පරිසරයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණයයි. සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිතපන්. දැන් මේ අපි ඉන්න කලාපේ සංතෘප්ත වලද අසන්තෘප්ත වලද? අපි මිනිස්සු ජීවත් වෙන පෘථිවියේ මිනිස්සු ජීවත් වෙන මේ වායුගෝලය අසන්තෘප්ත වායුගෝලයක්ද සංතෘප්ත වායුගෝලයක්ද? ඒගොල්ලෝ කියයි අයියේ මේක සංතෘප්ත නේද? ඇයි? මුහුදු තියෙනවා ගංගා තියෙනවා ඒක තුර යා සොකිය ද්‍රවයත් එක්ක සමග ස්පර්ශලා තියෙනවා. එහෙනම් මේ අපි ඉන්න වායුගෝලය නිකන් සංතෘප්තයි වගේ හිතනවා නේද? නෑ ළඟමනේ මේක අසන්තෘප්තයි. ඒ කියන්නේ ඔයා දන්නවා වතුර භාජනයක් මේසුරයට තිබ්බොත් එහෙම වතුර භාජනයේ ජලය වාෂ්ප වෙනවා. වාෂ්පීභවණය වෙනවා. ගංගා ඇලදොලෙන් නිරන්තරයෙන් වතුර වාෂ්පීභවණය වෙනවා. මේක චක්‍රීය ක්‍රියාවලියක්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය වායුගෝලය අසන්තෘප්ත කලාපයක්. යන්න. සාමාන්‍යයෙන් පරිසරය තුළ පවතින්නේ
සාමාන්‍යයෙන් පරිසරය තුළ පවතින්නේ අසන්තෘප්ත වාෂ්ප කලාපයකි. අසන්තෘප්ත වාෂ්ප කලාපයකි. අසන්තෘප්ත වාෂ්ප කලාපයකි. පරිසරයේ වතුර ගැන තමයි අර්ථය කියන්නේ. අපි සාමාන්‍යයෙන් ඉන්නේ අසන්තෘප්ත වායු කලාපයක. පෘථිවි වායු ගොලය කියලා කියන්නේ මේ පෘථිවි වායු ගොලේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය මනින්න බිඳු දෙකක් පාවිච්චි කරන එකක් තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය. අනික තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ. පරිසරයේ පවතින ආර්ද්‍රතාවය මැනීමට පරිසරයේ පවතින ආර්ද්‍රතාවය මැනීමට පරිසරයේ පවතින ආර්ද්‍රතාවය මැනීමට නිරපේක්ෂ ආර්ද්‍රතාවය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය යනුවෙන් පරිසරයේ පවතින ආර්ද්‍රතාවය මැනීමට නිරපේක්ෂ ආර්ද්‍රතාවය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය යනුවෙන් ආකාර දෙකක් පවතී. ආකාර දෙකක් පවතී. ආකාර දෙකක් පවතී. අපිට තියෙනවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කොටස් දෙකක් ගැන කතා කරන්න. මුලින් බලමු මොකක්ද නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ. යන මාතෘකාව නිරපේක්ෂ ආර්ද්‍රතාවය. නිරපේක්ෂ ආර්ද්‍රතාවය. ලියන්නේ අර්ථය සලකන මොහොතකදී පරිසරයේ පවතින වාෂ්ප ඝනත්වය. සලකන මොහොතකදී පරිසරයේ පවතින වාෂ්ප ඝනත්වය. සලකන මොහොතකදී පරිසරයේ පවතින වාෂ්ප ඝනත්වය නිරපේක්ෂ ආර්ද්‍රතාවය ලෙස හඳුන්වයි. නිරපේක්ෂ ආර්ද්‍රතාවයන් හඳුන්වයි. පොඩ බලන්න. නිරපේක්ෂ ආර්ද්‍රතාවය ලෙස හඳුන්වයි. ආර්ද්‍රතාවය කොටස් දෙකයි. එක කොටස තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය. මේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ හරි සරල දෙයක්. මේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයෙන් කියන්නේ මොකක්ද දන්නවද? හිතන්නකෝ දැන් මේ කාමරේ. මේ දින දැන් මම ඉන්න කාමරේ. හරි. නේ? මේ කාමරේ මම ඉන්නේ. හරි. මේ කාමරය ඇතුලේ මම මනිනවා. මම ගණන් කරනවා. මම කාමරය ඇතුලේ ජල වාෂ්ප අණු කීයක් කොච්චර ස්කන්ධයක් තියෙනවද කියලා. මම ගණන් කරනවා මම කාමරය ඇතුලේ දවා ඉන්න කාමරය ඇතුලේ ජල වාෂ්ප කොච්චර ස්කන්ධයක් තියෙනවද කියලා. හරි. මම ගන්නම් ස්කන්ධය සිම්පල් m ස්කන්ධයක් තියෙන විදිහට දැන් අපේ කාමරය ඇතුලේ දැන් ජල වාෂ්ප තමයි පොඩි ස්කන්ධයක්. ඔය කාමරේ පරිමාව v කියලා ගමුකෝ. එහෙනම් මෙන්න මේ කාමරයෙන් ජල වාෂ්ප ඝනත්වය කොහොමද ලියන්නේ? මම ඝනත්වයේ d කියලා ගත්තොත් එහෙනම් මම ලියන්න පුළුවන් නේද ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා. මෙන්න මෙයාගේ අදහසක් තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ අපි නිරපේක්ෂ ආර්ද්‍රතාවය හඳුන්වන්නේ මෙන්න මේ ස්පෙල් එක. මෙන්න මේ අකුරෙන්. මොන අකුරෙන්ද? මෙන්න මේ. ඒ අකුර වගේ ලියලා පොඩ්ඩක් කියන්නේ මෙහෙම ඒ අකුර ලියලා යටින්ම තමයි ඉර ගන්න. හැබැයි ඒ අකුරේ කුට්ටුට කියන්නේ කෙනෙක් පන්න දෙන්න. හරි. ඔන්න ඔහම තමයි අපි නිරපේක්ෂ ආර්ද්‍රතාවය සංකේතාත්මකව නිරූපණය කරන්නේ. එතකොට නිරපේක්ෂ ආර්ද්‍රතාවය මම රෝ කියලා ගත්තොත් එහෙම මම දැන් රෝ කියලා ගන්නම්කෝ.
මෙයාගේ ඒකක මොනවද? නිරපේක්ෂාර්ථතාවය කියලා කියන්නේ හරියට ඝනත්වය. ස්කන්ධයේ විදිහින් පරිමාව. එහෙනම් kg m ඍණ 3 තමයි නිරපේක්ෂාර්ථතාවය. ඉතින් මම මෙතන පොඩ්ඩක් වැඩි දියුණු කරනවා. මොකද උදාහරණ කරන්නේ? මම මෙන්න මේ පද්ධතියේ PV සමානයි nRT දානවා. PV සමානයි nRT. මම මොකෝ කරන්නේ? PV මේ n කියන පුළුවන් නේද? n කියන්නේ මෞල ගණනනේ. මෞල ගණන මම ලියන්න පුළුවන් නේද? ස්කන්ධයේ මෞලික ස්කන්ධය කියලා. ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය වාරයක් RT. මම මොකෝ කරන්නේ? මේ v මේ පැත්තට දානවා. එතකොට කොහොමද දෙන්නේ? P සමානයි මෙහෙම ලියනවා. m බෙදීම v වාරයක් RT යට m. ස්කන්ධය බෙදීම පරිමාව මේ කියන්නේ කවුද? ඝනත්වය. එහෙනම් මම ලියන්න පුළුවන් P සමානයි ඝනත්වය වාරයක් RT යට m කියලා. ඝනත්වය උත්තරොත් එහෙම ඝනත්වය සමාන වෙනවා. කාටද? මේ m මෙහෙට යනවා මේ RT පල්ලට එනවා. PM යට RT කියලා. හරි. ඒ කියන්නේ ඝනත්වය ලියන්න පුළුවන් ඕනනම් පීඩනය මෞලික ස්කන්ධය සර්වතු වායු නියතයේ වාරයක් උෂ්ණත්වය කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් ඕනනම් මේ නිරපේක්ෂාර්ථතාවය අපිට ගාණ දෙයෙන් දත්ත අනුව මෙහෙම වුණත් ලියන්න පුළුවන්. කොහොමද? ඔයාලට පීඩනය දිය තියෙනවා මෞලික ස්කන්ධය තියෙනවා සර්වතු වායු නියතයේ තියෙනවා උෂ්ණත්වය තියෙනවා නම් ඔයාලට මෙහෙම වුණත් මෙයාව ගන්න පුළුවන්. සරල දෙයක් මේ කතා කරන්නේ. හරිද? කිසිම සංකීර්ණත්වයක් නැහැ මේකේ. හරිය නිකන් ඔයා කාමරේ කොච්චර ජල වාෂ්ප ඝනත්වයක් තියෙනවද? ජල වාෂ්පයෙන් කාමරේ වාෂ්ප තියෙනවද? මෙතන මේ වාෂ්ප තියෙනවා. පේන්නේ නැහැ. වාෂ්ප තියෙනවා. ඒ වාෂ්ප ඔක්කොම ඒතරකින් කොච්චර ස්කන්ධයක් එනවද? ඒ ස්කන්ධය බෙදන්න වගේ සමස්ත කාමරයක පරිමාණය. ඒතර මෙතන එන්නේ මොකද්ද? අන්න එන ඝනත්වයක්. ඒ ඝනත්වය තමයි අපි කියන්නේ නිරපේක්ෂාර්ථතාවය කියන්නේ. ඉස්සර විද්‍යාඥයෝ පුරුදුනා හිටියා කාලගුණ වාර්තා ඉදිරිපත් කරන්න මෙන්න මේ ක්‍රමයෙන්. ඒගොල්ලෝ නිරපේක්ෂාර්ථතාවය හෙව්වා. පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය කරගෙන යම් පරිමාවක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය කරගෙන නිරපේක්ෂාර්ථතාවය හෙව්වා. හරි. නිරපේක්ෂාර්ථතාවය හෙව්වට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරලා ඒගොල්ලෝ කිව්වා නිරපේක්ෂාර්ථතාවයට එන උත්තරය අපි හිතමු නිරපේක්ෂාර්ථතාවයට උත්තරේ සාපේක්ෂව වැඩි නම්. හරි. සාපේක්ෂව වැඩි නම් වහින්න තියෙන chance එක වැඩි කියලා ඒගොල්ලෝ කිව්වා. නිරපේක්ෂාර්ථතාව සාපේක්ෂව අඩු වෙනවා වහින්න තියෙන chance එක අඩුයි කියලා. ඒ කියන්නේ මේ ඝනත්වය මෙන්න මේ නිරපේක්ෂාර්ථතාවය වැඩි නම් වහින්න තියෙන chance එක වැඩි. නිරපේක්ෂතාවය අඩු වෙනවා වහින්න තියෙන chance එක අඩුයි කියලා ඒගොල්ලෝ කියන පුරුද්ද හිටියා. නමුත් නම් මේ මල්ලේ අපිට ඕක දන්න වර්තමානයේ කාලගුණ වර්තාවත් වර්ධිනවා. හරිද? නමුත් වර්තමානයේ කාලගුණ වර්තාව වලින් 60 65ක් විතර හරියනවා. 100ක් කිව්වොත් 65ක් හරියනවා. හරි? අපි කොච්චර කාලගුණ වර්තාව වැරදිකොත් යම් percentage එක හරියන 65ක් 70ක් විතර වුණා හරියනවා. නමුත් ඒ කියන්නේ අපිට යම් අනාවැකිය කිව්වොත් කියන්න පුළුවන්. නමුත් ඒ අනාවැකිය කිව්වට පස්සේ අනාවැකිය හරියන්න ඕන. එතකොට ඒක ඒ විදිහට කිව්වොත් තමයි පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම ඔයා යම් දැන් හිතන්නකො ඔයා කියන හෙට වහිනවා කියලා. හෙට වහිනවා කියලා. හැබැයි ඔයා කියනවනේ මම මේක ඉදිරිපත් කියන්නේ මෙන්න මේ සංකල්ප මත. මෙන්න මේ උපකල්පන. අද රස්නේ හොඳටම එන්නේ අත් එක හෙට නම් වහින්න පුළුවන්. අද හවසට වහින්න පුළුවන් කියලා ඔයා කියනවා. එතකොට ඒකේ සම්භාවිතාවයක් තියෙනවා. වහින්නත් පුළුවන් වහින්න නැතුව ඉන්නත් පුළුවන්. යම් එකක් වැස්සොත් ඒ කියන්නේ වැස්සොත් එහෙම එයා කිය ප්‍රකාශය හරි. වැස්සේ නැතුනොත් එහෙම එයා කිය ප්‍රකාශය වැරදි. ඒ කියන්නේ අපි යම් යම් ප්‍රකාශයක් කරනවා ඒ ප්‍රකාශය හරියනවා නම් අඩුම තරමේ 60%ක්වත් ඒ ප්‍රකාශය හරියන්න ඕනි ඒක සම්මතයක් විතර බාරගෙන ඒක දිගින් දිගටම පවත්වා යන්න. ඒ කියන්නේ මොකද්ද? කියන්නේ දැන් 100 රාජ්‍යවල ඉන්නවා ඒගොල්ලෝ කියනවා අද දවල්ට මාර රස්නේ. එහෙනම් ගොඩදුර හවසට වහින්න. අනිවාර්යෙන් හවසට වහින්න. ඒගොල්ලෝ අවුරුදු ගාණක් දැකලා ඉඳලා ඒගොල්ලෝ ඔළුව ගන්නවා. දවල්ට රස්න හවසට. අපි ඒ වගේ නිගමනයට එන්න හරිද? නිගමනයට එන්න කලින්
ඒකේ සම්භාවිතාවය 65%ක්වත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි පරීක්ෂණ 100ක් කරොත් ඒ වගේ ප්‍රකාශ 100ක් කරොත් ඒ අඩුම ගානේ 65%ක්වත් හරියන්නේ. නමුත් නම් මම ඉස්සර 1900 ගණන් වල විද්‍යාඥයෝ කාලගුණ වාර්තා ඉදිරිපත් කරා මෙන්න මේ ක්‍රමයෙන්. ආර්ථතාවය වැඩි නම් වහිනවා. ආර්ථතාවය අඩු වෙනම් වහිනව නැහැ. නමුත් මේගොල්ලෝ මේ කියපු කාලගුණ වාර්තා 140ක් වගේ හරි තියෙනවා. 140ක් හරි ගියා කියලා අපිට පිළිගන්න බෑ මේක හරි කියලා. මොකද 140ක 150ක් වගේ අඩුම 165ක් 70ක් කිට්ටු වෙනවා මේක හරියන්නේ. හරි. ඒ හින්දා විද්‍යාඥයන් දැන් මාර ප්‍රශ්නයක් ආවා. දැන් මෙතන සාපේක්ෂ නිරපේක්ෂ ආර්ථතාවය අපිට කියන්න බෑ වහිනවද නැද්ද කියන කාරණා. එහෙනම් මේක මොකද වෙන්නේ කියලා විද්‍යාඥයන් ප්‍රශ්නයක් ආවා. ඒ හින්දා විද්‍යාඥයෝ ගියා නිරපේක්ෂ ආර්ථතාවයෙන් මේක අපිට කාලගුණ වාර්තා දෙන්න බෑ. එහෙනම් විද්‍යාඥයෝ වෙන ආර්ථතාවය හොයන ක්‍රමයකට ගියා. ඒකට කියනවා අපි සාපේක්ෂ ආර්ථතාවය කියලා. සාපේක්ෂ ආර්ධතාවය. හරි. ඊළඟට මට ඔයගොල්ලෝ මොනවාද කේන්ද්‍ර ගැන විදිහට විශ්වාස කරනවා. කේන්ද්‍ර ගැන විශ්වාස කරනවා. එමෙ කේන්ද්‍ර කියන මිනිස් කියන්නේ නෙමෙයි. පාරායන කඩයක් දාන නිකන් ඉන්න මිනිස්සු ගන්නේ මොකක්ද? කේන්ද්‍ර ගැන විශ්වාස කරනවා. මෙන්න මමත් යම් තාදුරට විශ්වාස කරනවා යම් තාදුරට විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරලා අයියා විශ්වාස කරනවාද කේන්ද්‍ර? එමෙ ඒකේ තියෙන සංකල්ප විශ්වාස කරනවා. කොහොමද දන්න කේන්ද්‍ර හැදලා තියෙන්නේ කොහොමද දන්නවද? කේන්ද්‍ර කියන්නේ හැදලා තියෙන්නේ කොහොමද දන්නවද? කේන්ද්‍ර හැදලා තියෙන්නේ මෙන්න මෙහෙම. ඉස්සර මිනිස්සු හරිද? ඉතින් දැම්ම අවුරුදු 5500 කලින් ඉඳන් අවුරුදු 1000 කලින් ඉපදුණා. දැන් කට්ටිය දෙක ඉපදුණා. හරිද? ඉතින් මිනිස්සු මොකද කරේ? මේ මම ඉපදුනේ මෙන්න මේ වෙලාවේ. එහෙනම් ඒ මිනිස්සු ඩේටාබේස් එකක්. ඒ කියන්නේ තොරතුරු පද්ධතියක් හදනවා මං ගැන. හරිද? ඕක අවුරුදු දහස් ගණන් දෙවුනා තමයි. අර දැන් මම ඒ කාලේ ඉපදුනා. ඒ කාලේ ඉපදිලා ඔන්න ඉගෙනගෙන මොන හරි ජොබ් එකක් කරලා ඊට පස්සේ පසාවල වෙලා මොන හරි වෙලා අවුරුදු 60 ගණන් විදිහ හදිස්සිය අරුතුවක් කරලා ගන්නවා. එහෙම තමයි මොනවද කියන්නේ. අර ඔන්නේ නම් මගේ ජීවිත කතාව ගැන ඒගොල්ලෝ ලිව්වා. ඒ වගේම තව කෙනෙක් ඉපදෙනවා. එයා ගැන ජීවිත කතාව ලියනවා. හරි. දැන් එහෙම ලියලා ඒක දැන් හිතන්න මගේ ඉපදෙන්නේ උදේ 8ට. අයින උදේ 8 ඉපදෙන කට්ටියට මොන හරි නමක් දාන්න ඕන. මොන හරි වෙලාවක ඉපදෙන කට්ටිය මොන නමක් දාන්න ඕන. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරා අපි කොහොමද මෙයාට නමක් දාන්නේ? මොකද ලෝකේ තැනකට වෙනස් වෙනවා. ලෝකේ හැමෝටම පේන දෙයක් වෙන්න ඕන. අන්න ඒකින්ද තමයි මිනිස්සු අහසේ තියෙන තරු වල නම් දැම්මේ. හරි. යම් මොන හරි දෙයකට අහසේ තියෙන තරු වල නම් දැම්මේ. අඟහරු සෙනසුරු අන්නාමයන් දැම්මේ ඔන්න ඕකට. අපේ මොනවාද? අපි තියෙන මොනවාද? ලක්නේ තියෙන්නේ. ලක්න දැම්මේ අන්න ඒක. ලෝකෙටම කට්ටියට අහස පේනවා. අහසේ තියෙන දේ අරගෙන අපේ නමට දැම්මේ. කුලකේ තියෙන ලක්නේ තියෙන අන්න ඒද තමයි අපේ කේන්දරේ හැදීම ආරම්භ වෙන්නේ. ඕක අවුරුදු 100 200 500 1000ක් වෙනකන් ටික වර්ධනය වෙලා දැන් අවුරුදු 10කට 100කට පස්සේ තව කට්ටියගේ පොඩි එක දෙයක් කරන එකතු කරනවා. තව අවුරුදු 10 100කට පස්සේ තව කට්ටිය එකතු කරනවා. ඔන්නම වර්ධනය වෙලා අද තියෙන මට්ටමට වැඩි තියෙනවා. ඒතර මේ කියන data set එක යම් ප්‍රමාණයක් හරි. උදාහරණයක් කියන්න. තමයි ටියුෂන් කරන ප්‍රමාණය අවුරුදු 4ක් කිට්ටු වෙනවා. 4මාරක් කිට්ටු වෙනවා. හරි. මේ කාලය තුලද මම ආසන්න වශයෙන් ළමයි 150 100ක් 150කට ප්‍රමාණය ගොඩනගලා තියෙනවා. ඒතර පළවෙනි අවුරුදු ගණනවල පළවෙනි ළමයට ගණනවල කිසිම අත්දැකීමක් තිබෙන්නේ නැහැ ළමයට මොනවද වෙන්නේ කියලා. ඒ ළමයා මොන වගේද? ඒ කියන ඉගෙන ළමයි මොන වගේ වෙයිද? මට උගන්වන්න මට මොන වගේ අත්දැකීම් ලැබෙයිද කියන කිසිම අදහසක් තිබෙන්නේ නැහැ. නමුත් එයාට ගෙන්නනොටස් මට තේරෙනවා. මුලින්ම එක ළමයා. එයාට ගෙන්නනොටස් මට තේරෙනවා. මෙහෙම දේවල් එනවා නේද? මෙහෙම ප්‍රශ්න මතුවෙනවා නේද උගන්වනකොට කියලා මට තේරෙනවා. මේ ළමයාගේ ඒ කියන්නේ ස්වරූපේ පර්සනැලිටි එක තේරුම් ගත්තම මේ වගේ ළමයෙක් එහෙනම් මෙහෙම තමයි ඉගෙන ගන්න කියලා තේරෙනවා. දැන් ඊළඟ අවුරුදු ගන්නකොට මම බැලුවා කලින් අවුරුදු ගන්නපු ළමයා මේ පන්ති වල මම ගොඩ ළමයි 4-5 දෙනා අතර ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලෝ අතර නැහැ සමහර. සමහර එක ගති ලක්ෂණ තියෙනවා. කියන්නේ අර පළවෙනි අවුරුදු ගන්නපු ළමයාගේ සම්පූර්ණ ගති ලක්ෂණ වෙන්නේ නැහැ දෙවෙනි අවුරුදු ගන්න කට්ටියගේ. නමුත් පළවෙනි එකේ ගති ලක්ෂණ කීපයක් දෙවෙනි කට්ටිය කා තියෙනවා. ඒතර මම දෙවෙනි කට්ටියවත් මතක තියාගත්තා. එහෙනම් මේ වගේ ගෑල් ළමෙක් හිටියොත් එහෙම මේ වගේ ගති ලක්ෂණ තිබ්බොත් එයා ඉගෙන ගන්න මෙන්න මෙහෙම. දැන් තුන්වෙනි අවුරුද්ද වෙනකොට තවත් තමයි ප්‍රමාණය වැඩි වුණා. ඒතර තුන්වෙනි අවුරුද්ද මම දැක්කා එහෙනම් මේ ළමයි මෙහෙම ඉගෙන ගන්නවා. දැන් හතරවෙනි අවුරුද්ද වෙනකොට මට දැන් ළමයි දැක්කරස් කියන්න පුළුවන්. මටත් කියන්න බෑ මට වඩා ගොඩාක් ඉගෙනත් ඉන්නේ අවුරුදු ගාණක් අවුරුදු 20 30 කරන කට්ටියනේ.
ඒකට මේක හොඳටම කියන්න පුළුවන්. ළමයට දැක්කට පස්සේ කියන්න පුළුවන් මේ ළමයා මෙන්න මෙහෙම කියලා. ඒ කියන්නේ කොහොමද හිතන්නද? ඔන්න දැන් මම කේන්ද්‍රයෙන් ඉක්ක කියන්නේ. හිතන්න දැන් ඔන්න මම කේන්ද්‍ර හදන කාලේ. ඔන්න දැන් අවුරුදු 10 කලින් මම ඔය එකේ ඉපදුණා. හරි. මම ඉපදිච්ච වෙලාවෙ ඉපදුණා. ඔන්න ඉපදිච්ච වෙලාවෙ මම හිතන්නම් අපි සිංහ ලග්නේ කියලා වෙලාවෙ ඉපදුණා හිතනවා. එන්නේ ඉපදිලා අවුරුදු 20ක් වෙනකම් හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ අවුරුදු 25 ඉඳන් මැරි කරා. හරි. ඊට පස්සේ අවුරුදු 40ක් 45ක් 50ක් විතර ඉඳන් අධිසඳුරින් මැරුණා කියලා. ඔන්න තවත් එක්කෙනෙක් බලනවා මෙන්න මේ මම ඉපදිච්ච වෙලාවෙ මම ඉපදිච්ච දවසේ මම ඉපදිච්ච වෙලාවෙ ඉපදිච්ච එක්කෙනෙක් තව එකෙක් හොයාගන්න. එයාට තුනේ මොකද කියලා හොයලා බලන්න. දැන් එයා අවුරුදු 1 ඉඳන් අවුරුදු 25 විතර වෙනකම් ඉගෙන ගත්තා. අවුරුදු 30 විතර මැරි කරා. අවුරුදු 55 විතර යා මොනවා හරි කරදරයක් කරලා මැරුණා කියලා. තව කෙනෙක් ගන්න. එයාත් අවුරුදු 15 විතර ඉගෙන ගත්තා. එයා මැරි කරේ නැහැ සම. අපි දැන් අවුරුදු මැරි කරා කියලා අවුරුදු 30 විතර මැරි කරා. එයා අවුරුදු 65 විතර වෙනවා ඉතින් ඔන්න වගේ එක කෙනා ඩේටා එකතු කරලා තමයි වර්තමානයේ වෙනකොට අපේ කේන්ද්‍ර හදලා තියෙන්නේ. ඒතර පොඩ්ඩක් බලන්න. මේ වගේ ඩේටා සෙට් එකක් තියෙනවා නම් කේන්ද්‍ර බලන එක නම් මොකෝ කියන්නේ? එහෙනම් මේ ළමෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ ළමෙන් මැරි කරා අවුරුදු 20 30. මේ ළමෙන් මහාර කපලයක් තියෙනවා අවුරුදු 50. එහෙනම් ඔන්න ඔය තමයි කේන්ද්‍ර කියන්නේ. නේ? අවුරුදු 50 ඉපදිච්ච කටින් ගොඩක් අවුරුදු 50 අවුරුදු 65 වෙනවා ගොඩක් කටින් මැරලා තියෙනවා. එහෙනම් කියන්න පුළුවන් මේ ළමෙන් මහාර කපලයක් තියෙනවා. සෙනසුරු ලබන අවුරුදු 65. ඔක අවුරුදු කොහමද කියන්නේ? ළමයාට සෙනසුරු ලබලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට කලින් හිටපු කට්ටියෙන් බහුතරයක් ඔයාගේ වයසේදී මොනවාරි අනතුරක් වෙලා තියෙනවා. අන්න ඒ තමයි සෙනසුරු ලබලා තියෙන්නේ. හරි. අන්න ඒවා තමයි කේන්ද්‍ර හදලා තියෙන්නේ. හරි. නිකම්මඩ යම් අදහස දුන්න කේන්ද්‍ර කියන්නේ මොකද්ද කියලා අපි බලමු. හරි. එතන වර්තමාන ඇත්තටම ඔයා ඩේටා සෙට් එක දින ප්‍රයෝජනවත්. හරි. ඔයා ඩේටා සෙට් එක වර්තමාන දින ගණිතමය දැනුමත් එක්ක ඔයාගේ ඇත්තටම හරි. අපිට අවුරුදු 500ක ඩේටා සෙට් එකක් ඔයාගේ හදාගන්න පුළුවන්කම ලැබුණා. අපිට පුළුවන්කම තියෙනවා 180 විතර සම්භාවිතාවයක් වෙනද මොනවද මේ කියන්නේ ඉදිරිපත් කරන්න. මේ ළමයා මේ අවුරුද්ද මැරි කරයි. මේ අවුරුද්ද මේ ළමයාට මේ කරදරයක් වෙන්න පුළුවන් කියලා 180 විතර සම්භාවිතාවයක් තුළ අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේදී ඔය නැකත් කියන එක විකුණම් කන සිද්ධියක් තියෙනවා. ඒ හින්දා කියනවා අපා තීරමක් නැහැ වර්තමාන නැකත් සම්බන්ධව. නැකත් කියන කට්ටිය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් නැකත් කියන දේ නැකත් කේන්ද්‍ර කියන දේ මම පිළිගන්නවා. සංකල්ප පිළිගන්නවා. නමුත් කේන්ද්‍ර බලනවා අනම්මන සිද්ධිය ගැන මම එච්චර පිළිගැනීමක් නැහැ. පාඩක. ලියන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය. යන සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය. ලියන්න යාළුවෝ කලාපයේ පවතින වාෂ්ප ඝනත්වයට අපොඩේ මේක ලියාගත්තද ඔයගොල්ලෝ නිරපේක්ෂ ආර්ද්‍රතාවයට මේක ලියා ගන්න නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා මෙන්න මේක ලියා ගන්න මේ ලියාගත්තද ලියා ගන්න ඔක කියන්න බෑ මේක ලියාගත්තද ලියා ගන්න ලියාගත්තට පස්සේ තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවයට එන්න ඕනේ සාපේක්ෂ ආර්ද්‍රතාවයට එන්න කලින් මේක ලියන්න මේක තමයි අපේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන හරිය ඝනත්වය වගේ දස් මේක ලියා ගන්නකො එන්න සාපේක්ෂ ආර්ද්‍රතාවයට නියම සාපේක්ෂ ආර්ද්‍රතාවයට කලාපයේ පවතින වාෂ්ප ඝනත්වයට කලාපයේ කලාපයේ ජල වාෂ්පෙන් සංතෘප්ත වූ විට කලාපයේ පවතින වාෂ්ප ඝනත්වයට කලාපයේ ජල වාෂ්පෙන් සංතෘප්ත වූ විට වාෂ්ප ඝනත්වයේ දරන අනුපාතය
වාෂ්ප ඝනත්වයේ දරන අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත් විටදී කලාපයේ පවතින වාෂ්ප ඝනත්වයට කලාපයේ ජල වාෂ්පයෙන් සංතෘප්ත වූ විට වාෂ්ප ඝනත්වයේ දරන අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත් විටදී එය සාපේක්ෂ ආර්ද්‍රතාවයයි. එය සාපේක්ෂ ආර්ද්‍රතාවයයි. එය සාපේක්ෂ ආර්ද්‍රතාවයයි. හරි. මොකද්ද මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාවය හඳුන්වන්නේ අපි කැපිටල් R පොඩියට H. මෙන්න තමයි අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය හඳුන්වන්නේ. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කොහොමද? මේ මගේ මේ B කකුර වාරය H. සාපේක්ෂ ආර්ද්‍රතාවය කැපිටල් R වාරය H. මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ කාටද? දැන් හිතන්න. දැන් ඔයා ඉන්න කාමරේ යම් වාෂ්ප ඝනත්වයක් තියෙනවා. වාෂ්ප ඝනත්වය කියන්නේ දැන් ඔයා ඉන්න කාමරේ වාෂ්ප තියෙනවනේ. දැන් ඔයා ඉන්න කාමරේ වාෂ්ප තියෙනවා. මෙන්න වාෂ්ප තියෙනකොට මෙන්න වාෂ්ප වල යම් ඝනත්වයක් තියෙනවා. දැන් මේ මොහොතේ ඉන්න කාමරේ යම් වාෂ්ප ඝනත්වයක් තියෙනවනේ. වාෂ්ප ඝනත්වය කියන්නේ වාෂ්ප වේදීම පරිමාණ. අන්නේ වාෂ්ප ඝනත්වය මේ කවුද මේ? නිරපේක්ෂ ආර්ද්‍රතාවය වාෂ්ප ඝනත්වය කියන්නේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයදී අන්නේ එයාව බෙදන්න ඔයාගේ කාමරය ජල වාෂ්පයෙන් සංතෘප්ත වුණාට පස්සේ දින වාෂ්ප ඝනත්වය. ඒකද කිව්වේ. ඔයාගේ කාමරේ පුළුවන් තරම් වතුර දාලා වාෂ්ප දාලා සංතෘප්ත කරාට පස්සේ නේද ගන්න ඝනත්වය. අන්නේ ඝනත්වය මම එයා ගන්න ρ h කියලා. ρ s කියලා ගන්න. සංතෘප්ත වාෂ්ප ඝනත්වය. වැඩි කිරීම ප්‍රතිශතය 100. මෙන්න මෙයා තමයි අපේ කවුද? මෙන්න මෙයා තමයි අපේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙන්නේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ මේ මොහොතේ කාමරයේ තියෙන ආර්ද්‍රතාවය බෙදන්න මම කාමරයේ ජල වාෂ්පයෙන් සංතෘප්ත වුණාට පස්සේ තියෙන ආර්ද්‍රතාවය වැඩි කරන්න 100%න් මෙයා තමයි අපේ කවුද? සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙන්නේ. දැන් චුට්ටක් බලන්න. මේ කවුද මේ? මේ කියන්නේ කවුද? ඝනත්වය. මම කිව්වා නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ ඝනත්වයටම තමයි කිව්වා. එහෙනම් මට පුළුවන් නේද මේක ලියන්න? ඕනනම් තව ලියන්න පුළුවන් නේද? RH සමානයි මේ මොහොතේ තියෙන දැන් ඔය කාමරයේ තියෙන නිරපේක්ෂ ආර්ද්‍රතාවය බෙදීම කාමරයේ ජල වාෂ්පයෙන් සංතෘප්ත වුණාට පස්සේ තියෙන නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි කිරීම 100. මේ උඩින් ලියපු සමීකරණය මම ඕන මේක ලියන්න පුළුවන්. මේක මේක ලියන්න පුළුවන්. හරි. ඊට බලන්න ඝනත්වය කියන්නේ මොකද්ද? ඝනත්වය කියන්නේ ස්කන්ධ වලින් පරිමාණ. ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධ වලින් පරිමාණ. දැන් ඔය කාමරයේ තියෙන දැන් මොකද තියෙන ඝනත්වය කියන්නේ මොකද්ද? දැන් මේ මොහොතේ ඔය කාමරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය වලින්ම කාමරයේ සමස්තම පරිමාණ. කාමරයේ ජල වාෂ්ප සංතෘප්ත වුණාට පස්සේ කියන්නේ මොකද්ද? කාමරයේ සංතෘප්ත වුණාට පස්සේ සංතෘප්ත අවස්ථාවේදී ජල වාෂ්ප ස්කන්ධය වලින් කාමරයේ සමස්ත පරිමාණ. බලන්න මේ අවස්ථා දෙකේදීම කාමරයේ සමස්ත පරිමාණ නියතයි නේද? ඒ කියන්නේ නෝමල් අවස්ථාවේ කාමරයේ පරිමාණ වෙනස් වෙන්නේ නැහැ. වීම තමයි සංතෘප්ත වෙනස් වෙන්නේ නැහැ. එනකොට බලන්න රෝ S අවස්ථාවේ m බෙදීම වීම නේද? එහෙනම් උඩයට කැපිට දාන්න පුළුවන් නේද? මෙතනත් මේ රෝ m බෙදීම v මෙතනත් m බෙදීම වීම තමයි. එහෙනම් මම මේක තව විදිහට ලියන්න පුළුවන්. සාපේක්ෂ ආර්ද්‍රතාවය ලියන්න පුළුවන්. මේ මොහොතේ ඔය කාමරය ඇතුලේ තියෙන වාෂ්ප ස්කන්ධය බෙදීම සංතෘප්ත වුණාට පස්සේ ඔය කාමරයේ තියෙන වාෂ්ප ස්කන්ධය
වැඩි කිරීම 100ට කියලා. මේකත් හරි. වාට දීලා තියෙන ගානක ඝනත්වය නම් එහෙනම් වා මේ සමීකරණය දාලා සාපේක්ෂ ආර්ද්‍රතාවය නම්. වාට දීලා තියෙන කවද? නිරපේක්ෂ ආර්ද්‍රතාවය නම් මේක දාලා. වාට දීලා තියෙන්නේ ස්කන්ධය නම් මේක දාලා හදන්න. හරි. එතකොට නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මෙන්න මේ විදිහට, සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මෙන්න මේ විදිහට. හරි. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා මෙතන ලියන්න. සම්පූර්ණ කරගන්න. හරි. සාපේක්ෂ ආර්ද්‍රතාවයට විස්තර ලියුවට පස්සේ යටින් ලියන නෝට් එකක්. මෙන්න මේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය සාපේක්ෂ ආර්ද්‍රතාවය ප්‍රයෝජන ගන්න තමයි වර්තමානයේ අපි කාලගුණ වාර්තා ඉදිරිපත් කරන්න ලියන්න. දැන් විශේෂයෙන් කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීමේදී යටින් ලියන්න මේක ලියුවට සැටෙන් ලියන්න. විශේෂයෙන් කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන් කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීමේදී සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉතා වැදගත් වේ. සාමාන්‍යයෙන් කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීමේදී සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉතා වැදගත් වේ. එයට හේතුව කලාපයක නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වූ පමණි. එයට හේතුව කලාපයක නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වූ පමණි. ඒ කියන්නේ මෙතන කලාපයක නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වූ පමණි. එයට හේතුව කලාපයක නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වූ පමණි. කලාපයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වූ පමණින් කලාපය සංතෘප්ත වීමට ආසන්නයයි. වැඩි වූ පමණින් කලාපය සංතෘප්ත වීමට ආසන්නයයි. කලාපය සංතෘප්ත වීමට ආසන්නයයි. ආසන්නයයි ප්‍රකාශ කළ නොහැක. ආසන්නයයි ප්‍රකාශ කළ නොහැක. මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වූ පමණින් අපිට කියන්න බෑ මෙයාගේ වහින්න තියෙන සම්භාවිතතාවය වැඩි කියලා. හරි. ඒ කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ පරිසරයේ වාෂ්ප ඝනත්වය. වාෂ්ප ඝනත්වය වැඩි වූ පමණින් මට කියන්න බෑ අද වහිද අද වහින්නේ නැද්ද කියලා. ආසන්නයයි ප්‍රකාශ කළ නොහැක. පොඩ්ඩක් බලාගන්න මේක. මොකද උදාහරණ දෙයක් ගන්න පැහැදිලි කරන්න මොකක්ද මේ කියන්නේ. හරි. බලන්න චුට්ටක්. මම ගන්නවා සෙල්සියස් 20ක උෂ්ණත්වය. 20යි සෙල්සියස් උෂ්ණත්වය ගන්න. ඒ වගේම තව ගන්නවා සෙල්සියස් 30ක උෂ්ණත්වය. මම කියනවා මෙන්න මේ අවස්ථාවේදී මේ අවස්ථා දෙකක් හොඳේ. මෙන්න මේ අවස්ථාවේදී මේ මොහොතේ මම කාමරයේ තියෙන ඝනත්වය කොච්චරද? වාෂ්ප ඝනත්වය
මේ මොහොතේ ඝනත්වය මම කියනවා 20යි GCM ඍණ 3 ඝන සෙන්ටිමීටරෙන් කිව්වද මේ මොහොතේ වාෂ්ප ඝනත්වය ජල වාෂ්ප ඝනත්වය එහෙනම් නම් එවන්නේ මේක නම් ජල වාෂ්ප ඝනත්වය මේක නම් නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ එහෙනම් මෙයා තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ සංකේතය මෙයා එහෙනම් 20යි GCM ඍණ 3 හරි දැන් ඔයාගේ මේ විදිහට කාමරේ සංතෘප්ත කරන්න මෙන්න මේ උෂ්ණත්වයට සංතෘප්ත කරන්න සංතෘප්ත වාෂ්ප ඝනත්වය කොච්චරක් කියනවද 25යි GCM ඍණ 3 මේ ඔක්කොම ගියන් මම අතින් දෙනවා එහෙනම් අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය කොච්චර කියලා ගන්න වෙන්නේ මට සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි කවුරු කියලාද රෝ බෙදීම රෝ s වැඩි කිරීම 100 නේ රෝ කියන්නේ කොහොමද 20යි බෙදීම 25 වැඩි කිරීම 100 ඒ කියන්නේ කීයද මේක වෙන 4යි 4 5 80යි මෙතෙන් එනවා 180ක් කියලා सापेक्ष आर्द्रतावे 180යි निरपेक्ष आर्द्रतावे මෙතන निरपेक्ष आर्द्रतावे මෙතන सापेक्ष आर्द्रतावे මොන අපි සෙල්සියස් 20 කදී ඔක හෙව්වා මයිනස් සෙල්සියස් 30යි මම කියන මේ මොහොතේ මගේ වාෂ්ප ඝනත්වය 30යි GCM ඍණ 3 කියන එහෙනම් මගේ सापेक्ष ආර්ද්‍රතාවය කොච්චරද सापेक्ष निरपेक्ष आर्द्रतावे 30යි GCM ඍණ 3ම තමයි. එහෙනම් මේ මොනවා සංතෘප්ත වාෂ්ප ඝනත්වය කොච්චරද මම ρs දෙනවා. මේ සෙල්සියස් 30 දී මේ අගේ මතින් දෙනවා හොඳ. 50යි GCM ඍණ 3 කියලා. එහෙනම් මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කොච්චරද? RH කොච්චරද? මෙයා බෙදින මෙයා 30 බෙදීම 50 වැඩි කිරීම 100 එහෙනම් RH කියන්නේ කොච්චරද RH කියලා කියන්නේ 100ට සමාන 160යි බලන්න මෙතන සාපේක්ෂ ආර්ද්‍රතාවය 160යි මෙතන නිරපේක්ෂ ආර්ද්‍රතාවය කොච්චරද 130යි ඉස්සර සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන සංකල්පය හොයාගන්න කලින් විද්‍යාඥ පුරුදු වෙලා හිටියා නිරපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවලදී වහින chance එක වැඩි කියලා කියන්නේ බලන්න මේ අවස්ථාවේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය 30යි. එහෙනම් විද්‍යාඥයක මේ අවස්ථාවේ වහින chance එක වැඩි කියලා. නමුත් නම් මේ බලන්න මේක ලේසියෙන් එහෙම කියන්න බෑ. මොකද උෂ්ණත්වය රඳා පවතිනවා. උෂ්ණත්වයේ මත වෙනස් වෙනවා. එතකොට උෂ්ණත්වයේ මත මේක වෙනස් වීම නිසා මේ අවස්ථාවේ මෙයාගේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 60යි. මේ අවස්ථාවේ 80යි. එහෙනම් මෙතනයි වහින chance එක වැඩි. මෙතන නෙමෙයි. අන්න ඒ හින්දා විද්‍යාඥයන් වැඩදුනේ. ඒ කියන්නේ අපි සලකන උෂ්ණත්වයේ අණුව අපි සලකන පරිමාව සම්තෘප්ත කිරීමට අවශ්‍ය වාෂ්ප ඝනත්වය වෙනස් වෙනවා. උෂ්ණත්වය වැඩි නම් වාෂ්ප ඝනත්වය වැඩි. අන්න ඒ ආකාරයෙන් තමයි අපේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙන්නේ. අපේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය දිහා බලලා කියන්න බෑ. කවුද ඉන්වැන්ඩ් සම්තෘප්තලා වහින්නේ? කවුද පරක්කව සම්තෘප්තලා වහින්නේ කියලා. අපි ඒක කියන්නම් අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවයට එන්නම් වෙනවා. ඔන්න දැන් සාපේක්ෂ ආර්ද්‍රතාවයට ආවට පස්සේ මට කියන්න පුළුවන් මෙයාගේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි. එහෙනම් මෙයාගේ වහින්න තියෙන chance එක වැඩි. මෙන්න මේ දෙක ගන්නලා මම හිතනවා කියපු කාරණේ පැහැදිලිද කියලා කට්ටියට. හරි. මෙතනින් පස්සේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න යනවා ආර්ද්‍රතාවය කියන දේ ආර්ද්‍රතාවය කොහොමද බාහිර සාධක සමග වෙනස් වෙන්නේ කියලා. ලියන්න චුටි අනුමාත්‍රකාවක්. निरपेक्ष හා सापेक्ष आर्द्रता निरपेक्ष හා सापेक्ष आर्द्रता निरपेक्ष හා सापेक्ष आर्द्रता බාහිර සාධක සමග විචරණය බාහිර සාධක සමග විචරණය අංක එක දාලා ලියන්න
අංක එක දාලා ලියන්න. උෂ්ණත්වයේ නියත කලාපයක උෂ්ණත්වයේ නියත කලාපයක උෂ්ණත්වයේ නියත කලාපයක අංක එක දාලා ලියන්න. උෂ්ණත්වයේ නියත කලාපයක් වරන උෂ්ණත්වයේ නියත කලාපයක් කියන්නේ පරිමා විචරණයේදී උෂ්ණත්වයේ නියත කලාපයක පරිමා විචරණයකදී නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතා විචරණය නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතා විචරණය නිරපේක්ෂ හා සාපේක්ෂ ආර්ද්‍රතා විචරණය निरपेक्ष सापेक्ष आर्द्रता विचरण करेक्ट फिर नोटेरिया ने क्या कहते अपविसिन सलकन उष्णत्वेदी अपविसिन सलकन उष्णत्वेदी अपविसिन सलकन उष्णत्वेदी संतृप्त वाष्प घनत्वे संतृप्त वाष्प घनत्वे संतृप्त वाष्प घनत्वे संतृप्त वाष्प घनत्वे तिहाई घन मीटर ग्राम में तिहाई G M ऋण 3 घन मीटर ग्राम 30ක් වේ. අප විසින් සලකන උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප ඝනත්වය ඝන මීටර ග්‍රෑම් 30ක් වේ. ඝන මීටර ග්‍රෑම් 30ක් වේ. මෙම උෂ්ණත්වයේදී ඝන මීටර 10ක පරිමාවක් තුල මෙම උෂ්ණත්වයේදී ඝන මීටර 10ක පරිමාවක් තුල ඝන මීටර 10ක පරිමාවක් තුල 150 ග්‍රෑම් වාෂ්ප ස්කන්ධයක් පවතින අවස්ථාවක් සැලකුවා. ඝන මීටර 10ක පරිමාව තුළ 150 ග්‍රෑම් වාෂ්ප ස්කන්ධයක් පවතින අවස්ථාවක් සැලකුවා. අප විසින් සලකන උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප ඝනත්වය 30යි ඝන මීටර ග්‍රෑම් වේ. මෙම උෂ්ණත්වයේදී ඝන මීටර 10ක පරිමාවක් තුළ ග්‍රෑම් 150ක් පවතින අවස්ථාවක් සලකමු. හරි දැන් බලන්න චුට්ටක්. මෙන්න භාජනයක් තියෙනවා. මේ භාජනයේ පරිමාව ඝන මීටර 10යි මුලින් ඊට පස්සේ භාජනයේ පරිමාව 8 පහ
sorry 8 6 5 4 3 2 වෙනකම් පරිමාව වෙනස් කරනවා මම පරිමාව වෙනස් කර කර මම අධ්‍යයනය කරන්න උත්සාහ කරනවා කවුද මෙයාගේ සාපේක්ෂ ආර්ද්‍රතාවයි නිරපේක්ෂ ආර්ද්‍රතාවයට මොකද වෙන්නේ කියලා දැන් බලන්න චුට්ටක් මෙයාගේ ඝන මීටර 10ක පරිමාවක් තුල 150යි ග්‍රෑම් ස්කන්ධයක් තියෙනවා. ඉතින් නම් මන්නේ ඔයාලට බැරිද මෙයා ඝනත්වය හොයන්න? ඝනත්වය හරකොම ස්කන්ධයකින් පරිමාණය ස්කන්ධය කියන්නේ මෙයා පරිමාව කියන්නේ මෙයා එන 150 බෙදීම 10 කියන්නේ කොච්චරද? 15යි. එහෙනම් මෙතනදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය කොච්චරද? මොනවා ඝනත්වය එනම් 15යි. සාපේක්ෂ ආර්ද්‍රතාවය කොච්චරද? සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න කොහොමද? මේ අපි සලකන මුළු පද්ධතිය මේ පරිමාව එන්න අඩු කරන මේ පද්ධතිය උෂ්ණත්වය නියතයි T වෙනස් වෙන්නේ නැහැ T නියතයි T කොච්චරයිද T මොනවාරි උෂ්ණත්වය T වෙනස් වෙන්නේ නැහැ ඒක උෂ්ණත්වය දීලා නැහැ හරි උෂ්ණත්වය වෙනස් වෙන්නේ මේ සලකන උෂ්ණත්වයේදී මෙයාගේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය ρS මෙයා දින කීයක් කියලාද 30යි G M ඍණ 3 කියලා දීලා තියෙනවා. එහෙනම් මම මෙතන රෝ දන්නව නම් අපට සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න පුළුවන් කොහොමද? 15 බෙදීම 30 වැඩි කිරීම 100. එදෙන්නේ 50යි. එදෙන්නේ 50යි. මම හිතනවා මම මේ ලියපු දේ පැහැදිලි ඇති කියලා. ඉස්සරහ චුට්ටක් කියන්න. මොකක්ද මම මේ ලියුවේ? හරි. ඔන්න බලන්න ඝන මීටර 10ක පරිමාවක් තුල ග්‍රෑම් 150ක් දෙනවා ඝනත්වය විතරේ 15යි. එහෙනම් පදනම් ඝනත්වය කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය. හරි. අපි දැන් සාපේක්ෂ ආර්ද්‍රතාව ගන්න. සාපේක්ෂ ආර්ද්‍රතාව හොයන නිරපේක්ෂ ඝනත්වය බෙදීමේ අවස්ථාව සංතෘප්ත වාෂ්ප ඝනත්වය. සංතෘප්ත වාෂ්ප ඝනත්වය බෙදෙන 30යි කියලා. එහෙනම් 15 බෙදෙන 30. මේ පද්ධතිය උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති පද්ධතියක්. හැබැයි පරිමාව තමයි වෙනස් කරන්නේ. හරි. මෙන්න මේ රෝ එක පුල් කර මේ රෝ එක ෆිල් කර මම මේ රෝ එක විතරයි ෆිල් කරන්නේ ගෝල සිද්දර ඉතුරු රෝස් ටික ෆිල් කරන්නේ හරි මෙයා 150යි පිරලා තියෙන සංතෘප්ත නැහැ සංතෘප්ත නැහැ අපි වෙන පුළුවන් 150 පිරලා පුළුවන් එහෙනම් මෙයා 90 150 දැන් 150 ප්‍රශ්නයක් කරනවද නැහැ සංතෘප්ත නැහැ එහෙනම් 150 පිටද 150 ආවට පස්සේ දැන් තියෙන ඝනත්වය කොච්චරද? දැන් තියෙනවා 150 බෙදන්න 8 එකෙන් කරන ආසන්න වශයෙන් 18.75ක් කියන 18.75ක් කියන ඝනත්වය. එහෙනම් නිරපේක්ෂ ආර්ද්‍රතාවයත් ඔයාම තමයි 18.75ම තමයි. එහෙනම් අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයනවා 18.75 බෙදන්න තියෙන්නේ මම අද ලියන්නේ නැහැ. ලියන්න 18.75 බෙදීම 30 වැඩි කිරීම 100. මෙන්න ඇසුරු කරන්න. ඉතින් කීයක් වගේ එනවද? ඉතින් එනවා නම් මඩි 62.5. 62.5. ඔන්න ඔය විදිහට හිතලා තමන්ට පුළුවන් විදිහට මේ වගුව ඇඳලා හරිද? මේ ඉතුරු දෙක ෆිල් කරලා ඉතුරු තීරු කර 1 2 3 4 5 ඉතුරු තීරු පහ තමන්ට හිතන විදිහට කැන්සලෙන් හරි නැත්නම් කටුකොලේ හරි කමන්න ෆිල් කරමු. මේ මුල් රූප තීරු දෙක හරි ඉතුරු තීරු දෙක වරද්දන්න නැත්නම් කටුකොලේ එකක කැන්සලෙන් ෆිල් කරමු. මේක ඇඳලා ෆිල් කරමු. අපි මොකද කරන්නේ? උෂ්ණත්වයේ නියත විට යම් පද්ධතියක තමයි කාමරේ අයින කාමරේ උෂ්ණත්වය වෙනස් කරන්නේ කාමරේ පරිමාව එන්න පොඩි කරනවා. පොඩි කරනකොට මොකද වෙන්නේ? කාමරේ තියෙන වාෂ්ප ආර්ද්‍රතාවය ගැන කතා
නේ. හරි. 5 4 2 එක අවස්ථාවකදී මොකද වෙන්නේ කියලා පිළිකරන්න බලන්න. මට 5ක් දෙන්න. ඊට වඩා දෙන්න බෑ. හරි. පිළිකරන්න බලන්න මෙයා. එතකොට දැන් මෙතෙන්ට එනකම් මෙයාගේ සාපේක්ෂාර්ථතාවය තාම 62යි. සාපේක්ෂාර්ථය 100 වෙනවා 100 වුණා කියලා හිතන්න. සාපේක්ෂාර්ථය 100. සාපේක්ෂාර්ථය 100 කියන්නේ මොකද්ද? උඩ ඉන්න එක්කෙනා බෙදීම යට ඉන්න එක්කෙනා යට ඉන්න එක බලමු. ඉස්සර කරගෙන තුත්තේ. හරි. එතන මෙතන 62යි. එතන 100ක් දාන්න යන්නේ. ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ ඒක තේරෙන්නේ නැහැ රිපීට් කරලා. එහෙනම් මෙතෙන්ට දෙනවා 150. එතන 150 බෙදීම 6 කියන්නේ ධනත්වය කොච්චරද 25යි. එහෙනම් මෙතනත් 25යි. 25 බෙදීම 30 වැඩි කිරීම 100 කියන්නේ කීයද? 83.5. 83.3. 100 කියලා නෑ ප්‍රශ්නයක් නෑ. එහෙනම් 150 මෙතන තියෙනවා. 150 පහෙන් බෙදුවොත් කීයද? 30යි. නිරපේක්ෂාර්ථතාවය 30යි. එහෙනම් 30 බෙදීම 30 වැඩි කිරීම 100. දැන් කවුද? දැන් මෙයාගේ සාපේක්ෂාර්ථතාවය 100%. සාපේක්ෂාර්ථය 100%. සාපේක්ෂාර්ථය 100% කියන්නේ මොකද්ද මේ කියන්නේ අනුස්තර කියන්නේ. නම් එමානේ සාපේක්ෂාර්ථය 100% කියන්නේ මෙයාට මීට වඩා මෙයාගේ වායු කලාපේ තියාගන්න බෑ. මෙයාට තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය මෙයා තියාගන්න. හිතන්න දැන් හිතන්න. ඔන්න දැන් ඔය ඉස්කෝලේ තියෙනවා. ඉස්කෝලේ ළමයි ඉන්න පුළුවන් වෙන්නේ උපරිම ළමයි 3000 ඉන්න පුළුවන්. ලොකු ඉස්කෝලේ තමයි ඒ ලොකු ඉස්කෝලේ ගිහලා ළමයි 3000 විතර ඉන්න පුළුවන්. වැඩි 3000 වැඩි. ළමයි 500ක් ඉන්න පුළුවන් පොඩි ඉස්කෝලේ. ළමයි 500 ඉන්න පුළුවන් ඉස්කෝලේ. හරි. ඔන්න ළමයි 200ක් ඉන්න දැන් ඉස්කෝලේ. ප්‍රශ්නයක්ද 200 ඉස්කෝලේ ළමයි 200 ප්‍රශ්නයක් නෑ. ළමයි 500ක් ඉන්න පුළුවන් ඉස්කෝලේ ළමයි 200 ප්‍රශ්නයක් නෙමෙයි. ඔන්න තවත් ළමයි ප්‍රමාණය වැඩි වෙනවා ළමයි 300ක් වෙනකම් වැඩි වෙනවා. ප්‍රශ්නයක්ද නෑ. 100ක් ඉන්න පුළුවන් තරමට 182ක් කියන ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි 500 ෆිල් වුණා. 500 වෙනකම් ෆිල් වුණා. එතකොට මොකද වෙන්නේ? කට පිරෙන්නම ඉස්කෝලේ ළමයි ඉන්නවද? තවත් ඉස්කෝලේ ළමයි ඉන්න ඉඩ තියෙනවද නෑ? එහෙනම් මොකද වෙන්නේ? ඔය කාමරේට දැන් කාමරේ පොඩි කරන් ආවා. ඔය කාමරේට තවත් වාත එක ජල වාෂ්ප අණුවක්වත් දාන්න ඉඩ නැහැ. එහෙම දෙයක් හිතන්න දැන් ලොකු ඉස්කෝලයක් තියෙනවා. හරිද? ලොකු ඉස්කෝලයක් තියෙනවා ළමයි 2000 කට ඉන්න පුළුවන් ඉස්කෝලයක්. හරි. හැබැයි ඒ ඉස්කෝලේ ළමයි 500යි ඉන්නේ. ළමයි 2000 කට ඉන්න ලොකු ඉස්කෝලයක් තියෙනවා ළමයි 500ක් ඉන්නේ. ඒක තේරුම් ගන්න ළමයි 2000 කට ඉන්න ඉස්කෝලයක් තිබ්බද වැඩක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අපි ඉස්කෝලේ පහසුකම් පොඩ්ඩක් අඩු කරනවා. ළමයි 500ලා තියෙනවා. හරි. කොහොම කරන්නේ? ඉස්කෝලේ සයිස් එක එන්න අඩු කරනවා. පන්ති 6ක් තිබ්බනම් පන්ති 5ක් කරනවා. හරි. ඔන්න ළමයි 2000ක් ඉන්න පුළුවන් එකේ ළමයි 1000ක් වෙනකන් අඩු කරා. ඒත් වැඩක් නැහැ. තව ළමයි 500ක් වැඩිපුර ඉන්නවනේ. කියන්නේ ළමයි 500යි ඉන්නේ ළමයි 1000 ඉන්නවා. වැඩිනේ 500ක් අමතර වෙන්නේ. තවත් අඩු කරා. 750 වෙනකන් ළමයි ඉන්න පුළුවන්ද? හැබැයි ඒත් ළමයි ඉන්නේ කීයද? ළමයි 500යි ඉස්කෝලේ ඉන්නේ. ළමයි 750කට පහසුකම් තියෙන ඉස්කෝලේ. වැඩක් නැහැ. එහෙනම් අපි ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ තවත් සයිස් එක පොඩි කරනවා ළමයි 500 කරන විදියට. අන්න ඒ විදිහට අපි පරිමාව වෙන්න අඩු කරනකොට අපි මොකෝ වෙන්නේ? අර ඉස්කෝලේ තුලින් ළමයි 500ට ගැලපෙන පරිදි ඉස්කෝලේ එන්න පොඩි කරා. අන්න දැක්ක ගාන්ටම ඉස්කෝලේ සයිස් එක ඉස්කෝලේ ළමයි ප්‍රමාණයට ගැලපෙනවා. තවත් මම ඉස්කෝලේ සයිස් එක පොඩි කරොත් මොකද වෙන්නේ? තවත් ඉස්කෝලේ සයිස් එක පොඩි කරොත් එහෙම ඉස්කෝලේ ළමයි 500යි ඉන්නේ මේ මොහොතේ. හරිද? ඉස්කෝලේ සයිස් එක මම තවත් පොඩි කරොත් එහෙම ඉස්කෝලේ පහසුකම් මදි වෙනවනේ ළමයි 500 දෙනාට පහසුකම් සලසන්න. ඉස්කෝලේ මම තවත් පොඩි කරොත් එහෙම මම සිද්ධ වෙනව නේද ළමයි පිරිසක් ගෙදර යවන්න බෑ ඉස්කෝලේ පහසුකම් නැහැ කියලා. අන්න බලන්න. මම තවත් පරිමාව පොඩි කරොත් එහෙම මොකද වෙන්නේ? මෙයා සන්තුෂ්ටයි. සන්තුෂ්ට වුණාට පස්සේ වාෂ්ප කලාපේ තවත් ඉඩ නැහැ ජල වාෂ්ප අංශු වලට. එහෙනම් යාට සිද්ධ වෙනවා ජල වාෂ්ප අංශු ටිකක් ගෙදර යවන්න. ඒ කියන්නේ වතුර බින්දු කරලා පල්ලෙහාට යවන්න යා. එහෙනම් මොකද වෙන්නේ? මෙතෙන්ට ආවට පස්සේ දැන් මෙයා සන්තුෂ්ටයි.
පරිමාව තවත් අඩු කරනවා කියලා කියන්නේ කොහොමද සන්තුෂ්ටයි? කොහොමද සන්තුෂ්ටයි? සන්තුෂ්ටම තමයි තෝරගන්න මෙතන. මෙතන 30 බෙදීම 30 වැඩි කිරීම 100. කොහොමද මෙතන 100ම තමයි. එහෙනම් මෙතනත් 100යි. මෙතනත් 30යි. එහෙනම් මෙතනත් 30යි. එහෙනම් මොකද වෙන්නේ? ඝනත්වය කියන්නේ එක පරිමාවක අණු 30ක් තියෙන්න පුළුවන්. පරිමාව කොච්චරද තියෙනවද? 4යි. 4 වරක් තියෙන අණු 120යි තියෙන්න පුළුවන්. එහෙනම් ඉතුරු අණු 30 මොකද වෙන්නේ? වතුර බවට පත්. තවත් පරිමාව අඩු කරොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොටත් තියෙන 100ම තමයි. ඒ කියන්නේ නිරපේක්ෂතාවය 30යි. ඝනත්වය 30යි. 30 වරක් දෙක 60යි. අණු 60ක් වතුර බවට පත් කරා. මෙතනත් 100යි. මෙතනත් 30යි. මෙතනත් 30යි. 30 වරක් එක 30යි. මෙතනත් 30යි. මේ වතුර ප්‍රමාණය. ඔන්න මම වගෝ ෆිල් කරා. මෙන්න මම වගෝ ෆිල් කරා. හොඳට තේරුම් ගන්න වගෝ පොඩ්ඩක්. පරිමාව 10යි. හරියන එක පරිමාව 10ක් කියන්නේ ළමයි 2000 කියන පුළුවන් ලොකු ඉස්කෝලයක්. හරිද? 2000 කියන පුළුවන් ලොකු ඉස්කෝලේට අපි ළමයි ඉන්න ප්‍රමාණය බැලුවාට පස්සේ 150 ඉන්න ළමයි 1000 ඉන්නේ. ළමයි 2000 කියන පුළුවන් ළමයි 1000 ඉන්නේ. අපි මොකෝ කරන්නේ? ඉස්කෝලේ සයිස් එක අඩු කරනවා. ඉස්කෝලේ සයිස් එක අඩු කරාට පස්සේ සයිස් එක අඩු වුණාට පස්සේ පහසුකම් වැඩි වෙනවා. එතකොට 160 දෙකට තමයි පහසුකම් වැඩි. කියන්නේ ළමයි ප්‍රමාණය ටික අගර ෆිල් වෙනවා වගේ දවසක. තේරෙනවද කියනත් ඉස්කෝලේ සයිස් එක අඩු කරාට පස්සේ හරිද? ළමයි 1000ක් ඉන්න පුළුවන් ඉස්කෝලෙන් ළමයි 500 නම් ඉන්න අපි ඉස්කෝලේ සයිස් එක පොඩ්ඩක් අඩු කරොත් එහෙම අර ඊටස අඩු වෙනවනේ පොඩ්ඩක්. ඔන්න ඔය විදිහට ඉස්කෝලේ සයිස් එක අඩු කරන් ඇවිල්ලා යම් මොහොතක් එනවා ඉස්කෝලේ සයිස් එකයි ළමයින් ඉන්න ප්‍රමාණය සමාන වෙන අවස්ථාවක්. තවදුරටත් ඉස්කෝලේ සයිස් එක අඩු කරොත් එහෙම මට සිද්ධ වෙනවා ඉස්කෝලේ පහසුකම් වලට ගැලපෙන ළමයි ටිකක් තියාගෙන ඉතුරු ළමයිට ගෙදර යවන්න. ආමේ ඉස්කෝලේ සයිස් එකට ගැලපෙන 120යි ළමයි ඉතුරු ළමයි 30 දෙනාම ගෙදර යන කියන සිද්ධ. ඔන්න ඒ තමයි මම ෆිල් කරා. ෆිල් කරන් බලන්න. සම්පූර්ණ කරගන්න මේ. හරි. දැන් චූටි ප්‍රස්තාර අඳින්න යන්නේ මොකද? මොකද අඳින්න යන්නේ? මම පරිමාණ මේ වෙනස් කරන්නේ. පරිමාණ වෙනස් කරන්නේ. මේ පරිමාව අක්ෂර මේ පරිමාව. පරිමාව අක්ෂර ඉදිරිව මේ මොකද මේ? නිරපේක්ෂාර්ථතාවයත් සාපේක්ෂාර්ථතාවයත් කොහොමද වෙනස් වෙන්නේ කියලා සංසන්දනය කරන්න යන්නේ. තව චුට්ටක් බලන්න. මේ ටික නේද? පරිමාවේ මේ සාපේක්ෂාර්ථතාවය 100%යි. මෙන්න මේ ටික සංතෘප්තයි නේද? මෙන්න මේවා සංතෘප්තයි නේද? මේවා අසන්තෘප්තයි නේද? ඉන්න එක තේරෙනවා. එහෙනම් අඩු පරිමාව සංතෘප්තයි. එහෙනම් මේ ටික සංතෘප්තයි. මොකද මේතන බිඳුව 1 2 3 4 5 අඩු පරිමාව දෙන්නේ නම් මේ ටික අසන්තෘප්තයි. මේකත් සංතෘප්තයි මේක අසන්තෘප්තයි. හරි. ඊට පස්සේ මම මේක ප්‍රස්තාව කරනවා. මේ ප්‍රස්තාවය මතක තියාගන්න. මේක උගලට හිතන්න අමාරු ප්‍රස්තාවයක්. වදන ප්‍රස්තාවය. මේක හිතා ගන්න පුළුවන්. සංතෘප්ත කලාපෙදී මේ අඳපු මේක හිතන්න පුළුවන් උගලට. මොකද මේකද? संतृप्त अवस्था කියන්නේ මෙන්න මේ සීමාවෙදී නිරපේක්ෂාර්ථතාවය නේද? ඇත්තද? සංතෘප්ත අවස්ථාවේ නිරපේක්ෂාර්ථතාවය වෙනස් වෙලා නැහැ. නේද? හැබැයි එතනින් පස්සේ තවත් පරිමාව වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. අඩු වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමද? එහෙම කියලා ඔළුවේ තියාගන්න. හැබැයි අපිට මේ අඩු වෙන විදිය ගැන ඒ වලදී ප්‍රශ්න කරන්නේ නැහැ. සමහර ප්‍රශ්න පත්‍රවල මෙහෙම අඩු වෙනවා කියලා තියෙනවා. එහෙනම් ඒක ගැන බය වෙන්න එපා. කොහොම හරි අඩු වීමක් තමයි මෙතනින් පස්සේ පෙන්වන්න ඕනේ. මෙහෙම අඩු වුණත් කොහොම අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කියමු සාපේක්ෂාර්ථතාවය ගන්න සංතෘප්තාස නියතයි නේද? ඉතින් අඩු කොටදී එයත් මේ වගේ අඩු වෙනවා. බලන්න එකම ප්‍රස්තාරණයක් දෙන්න අපිට. අපොඩේ ඔව් එකම ප්‍රස්තාරණයක් නේද? මේ ප්‍රස්තාරණයක් දෙන්න.
නිම කරගන්න. හරි. අද අපි කතා කරමු මොකද්ද? නියත උෂ්ණත්වයක් තියෙනකොට පරිමාව වෙනස් කරොත් මොකද වෙන්නේ කියලා. දැන් අපි කතා කරමු පරිමාව නියත කරලා උෂ්ණත්වය වෙනස් කරොත් මොකද වෙන්නේ කියලා. ලියන්න අංක දෙක දාලා පරිමාව නියතව තබා මේවා මතක තියෙනවා. හොඳේ. මේ ප්‍රස්තාර එනවා. මේ ප්‍රස්තාර එන හින්දා මම කියන්නේ නැත්නම් නිකන් මේ බෝඩ් එකේ මම කිසිම දෙයක් අනවශ්‍ය අඳින්නේ නැහැ. මේ ප්‍රස්තාර එනවා. හොඳේ. අංක දෙක දාලා ලියන්න. පරිමාව නියතව තබා උෂ්ණත්වය වෙනස් කරන විට පරිමාව නියතව තබා උෂ්ණත්වය වෙනස් කරන විට सापेक्ष हाँ निरपेक्ष आर्द्रता विचरण सापेक्ष हाँ निरपेक्ष आर्द्रता विचरण सापेक्ष हाँ निरपेक्ष आर्द्रता विचरण बराबर चुप කියන්නේ ඒකේ ලියන්න අප විසින් සලකන අවකාශයේ පරිමාව 5 ඝන මීටර බවත් අප විසින් සලකන අවකාශයේ පරිමාව 5 ඝන මීටර බවත් 5 ඝන මීටර බවත් ඒ තුළ ජල වාෂ්ප 150 ග්‍රෑම් පවතින බවත් 150 ග්‍රෑම් පවතින බවත් 150 ග්‍රෑම් පවතින බවත් ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් ලෙසත් සලකමු. ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් ලෙස සලකමු. Right.
හොඳට බලා ගන්න මේක ෆීල් කරන විදිහ. මේ තියෙන උෂ්ණත්වය මේ උෂ්ණත්වය විතරනේ මම කැමතියක් ගැන ටිකක් දාන්න. අංශක 32කින් තමයි පටන් ගන්න. සෙල්සියස් අංශක 32කින් පටන් ගන්න. 31 30 28 26 24 22 20 කියලා ගන්න. එතකොට මේ උෂ්ණත්වයට අදාළ සංතෘප්ත වාෂ්ප ඝනත්වය ඒක ඔයා දන්නේ නැහැ. ඒකත් දෙන්නන මම තමයි. ගාන හද දෙන්න තව දෙන්න. මීයා ගැන තව දන්නේ නැහැ. මම දෙන්නම් මෙතනදී 50යි. ඒක මොනවද? G M ඍණ 3. 45යි 39යි 34යි 30යි 24යි 18. මේක දැක්කට සම තේරෙනවා යම් දෙයක්. උෂ්ණත්වය අඩු වෙනවත් සමගම ඒ පාරේ ඒකට අදාළ සංතෘප්ත වාෂ්ප ඝනත්වයත් අඩු වෙනවා. එතකොට ආරම්භයේදී ගෑම් 150ක් තිබ්බා. එහෙනම් මේ ඝනත්වය කොච්චරද? අපි දන්නවා මෙයාගේ පරිමාව නියතයි. පරිමාව කොච්චරද? පරිමාව 5යි ඝන මීටර. මේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් 150 බෙදීන් 5 කියන්නේ කොච්චරද? 30යි. ඒක මොනවාද? G M ඍණ 3. එහෙනම් අපේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයත් ඔයාම නේද? එහෙනම් අපේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ කොච්චරද? 30 බෙදීම 50 වැඩි කිරීම 100. කියන්නේ කීයද? කීයද? ඔතන දෙනවා 160ක් කියලා. හරි. ඕවර් දෙතුරු වැඩේ මෙඩික් එක. මෙයයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. තීරු හයක් ෆිල් කරන්න තියෙනවා. කල්පනා කරමු කලින් ඔබ ෆිල් කරන්නේ. ඒක උදව් වෙතුව මේක ෆිල් කරන්න බලන්න කට්ටියත්. වැඩි පහ දෙනා වැඩි පහට වල දෙන්න බෑ. මම කරලා ෆිල් කරනවා. හරි. බලමු. ෆිල් කරන් යනකොට දැන් මෙතන 160යි. හරි 160 ප්‍රශ්නයක් නෑ. එහෙනම් මෙතනදී 60 ප්‍රශ්න සම්තෘප්ත නැහැ. එහෙනම් සම්තෘප්ත 150ම තියෙනවා. එහෙනම් ඝනත්වය වලට තියෙම තමයි. ඇයි? පරිමාණ නියතයි. එහෙනම් මෙයත් 30යි. 30 බෙදීම 45. 30 බෙදීම 45 වැඩි කිරීම 100. කියන්නේ කීයද? ආසන්න වශයෙන් 66යි ගණන්. 66.7ක් වල කිට්ටුව. හරි. તો 66 ගෙන් ප්‍රශ්න නැහැ. එහෙනම් මෙතනත් 150ම තියෙනවා. මෙතනත් 30යි. මෙතනත් 30යි. මෙතන කෙනාගේ කෙලින්ම 76ක විතර එනවා. 76.9 කිට්ටුව. 76ක් කියන 100ක් නෙමෙයි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතනත් 150ම තියෙනවා. එහෙනම් මෙතනත් 30යි. මෙතනත් 30යි. මෙතන 88.2කට කිට්ටුව වගේ නගේන. ප්‍රශ්නයක් නැහැ 88. එහෙනම් මෙතනත් 150යි. මෙතනත් 30යි. මෙතනත් 30යි. මෙතන 100. අන්න 100 කියන්නේ සන්තුෂ්ටයි. සන්තුෂ්ට වුණාට පස්සේ තවත් මට උෂ්ණත්වය වෙනස් කරන්න බෑ. උෂ්ණත්වය වෙනස් කරා කියලා සන්තුෂ්ටයි මොයම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙතන සන්තුෂ්ටයි මේ සන්තුෂ්ටයි කියන්නේ මොකද්ද? පොඩ බලන්න. මෙතන සන්තුෂ්ටයි කියලා කියන්නේ සන්තුෂ්ටයි කියලා කියන්නේ 24. අපි කියන්නේ සන්තුෂ්ට වාෂ්පීය කියන්නේ වාෂ්පීය වෙදීම සන්තුෂ්ට වාෂ්ප ඝනත්වය වැඩි කිරීම 100නේ. 100 කියන්නේ කොහොමද? සන්තුෂ්ට වාෂ්ප ඝනත්වය දැන් තියෙන වාෂ්ප ඝනත්වය සමාන වුණාට පස්සේ මේ අවස්ථාවේ 24 බෙදීම 24 වැඩි කිරීම 100 නේද? 100න් 100ක් වෙන්නේ. මේ යගේට මේ යගේ සමාන වුණාට පස්සේ එහෙනම් මෙතනත් 24යි. මෙතනත් 24යි. අන්ත 24යි. 24ට 5 කියන්නේ කීයද? 24ට 5 කියන්නේ 120. අන්න එක තේරුණාද දන්නේ නැහැ. බලන්න බලන්න. සන්තුෂ්ටයි කියලා කියන්නේ සන්තුෂ්ට වාෂ්ප ඝනත්වය ඉක්මවා යන්න බෑ. එහෙනම් සන්තුෂ්ට වාෂ්ප ඝනත්වය 24යි. අයනම් මෙතන තියෙන දැන් මොකද නියුත් තියෙන දෙපේක්ෂ වාෂ්ප ඝනත්වය 34ම තමයි. 24යි.
24 කියන්නේ එක ඝන මීටරයක තියෙනවා අංශු 24. එහෙනම් ඝන මීටර 5ක් තියෙනවා. 5 4ක් 24 5 කියන්නේ 120. මෙතන 100. එහෙනම් මෙතන 100 කියලා කියන්නේ 18යි සම්පූර්ණ වාෂ්පනත්. එහෙනම් මෙතන 18යි. මෙතන 18යි. 18 වරක් 5 කියන්නේ කීයද? 18 වරක් 5 කියන්නේ අන්න. බලන්න මෙතනින් පස්සේ මෙතන අණු ග්‍රෑම් 150 තිබ්බා. මෙතනින් පස්සේ ග්‍රෑම් සංඛ්‍යාව අඩු වෙනවා. මම හිතනවා වගෝ ෆිල් කරපුවට තේරෙන්නේ නැති කියලා. දැන් අපි අඳිනවා මොකද අඳින්නේ? උෂ්ණත්වය සමග නිරපේක්ෂ ආර්ද්‍රතාවයත් උෂ්ණත්වය සමග සාපේක්ෂ ආර්ද්‍රතාවයත් කොහොමද වෙනස් වෙන්නේ කියලා. උෂ්ණත්වය තමයි මේ තියෙන්නේ. උෂ්ණත්වය අඩු කොටක උෂ්ණත්වය බිඳුව 1 2 3 4. ඒ අඩු තියෙන්නේ මේකේ. ඒතර අඩු කොටස මොකද තියෙන්නේ? අඩු කොටසදී සංතෘප්තයි. සංතෘප්තයි. වැඩි කොටසදී අසන්තෘප්තයි. සංතෘප්ත අවස්ථාවේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙනවා. සංතෘප්ත අවස්ථාවේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙනවා. හැබැයි අසන්තෘප්ත අවස්ථාවේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය නියතයි. මේ ප්‍රස්තාර පටලවා ගන්න බෑ. කලින් ප්‍රස්තාරයෙන් පටලවා ගන්න එපා. පටල ගත්තොත් මේ ප්‍රස්තාර හතරක් මොකද තියෙන කියලා වල තියෙන්නේ. හරි. මේ පාරේ ප්‍රස්තාර හතරක් පටල ගත්තොත් මොකද තියෙන්නේ එච්චරයි. සාපේක්ෂ ආර්ද්‍රතාවයට આવොත් එimhe සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සංතෘප්ත අවස්ථාවේදී නියතයි. අසන්තෘප්ත අවස්ථාවේදී වෙනස් වෙනවා. ඔන්නෝමයි ප්‍රස්තාර දෙක වෙනස් වෙන්නේ. එතකම් බලන්න. සම්පූර්ණ කරන්නේ. සම්පූර්ණ කරලා විනාඩි 5ක් දෙන්නම්. චුට්ටක් මේ කලින් ඇඳපු එකත් දැන් ඇඳපු එකත් කලින් ඇඳපු එකත් දැන් ඇඳපු එකත් පොඩ්ඩක් තනියෙන් තමන් කම්පෙයාර් කරලා බලන්න මේ ප්‍රස්තාර හතර තමන්ට එනවාද කියලා. ඔන්න ඒ ප්‍රස්තාර හතර මත තමයි අපිට MCQ උදාහරණයක් ලැබෙන්නේ. හරි. පොඩ්ඩක් බලන්න මේක. හරි. මේ ගැන ඉතින් නෝට් එක ලියමු. ප්‍රස්තාර ඇඳලා පස්සේ නෝට් එක ලියමු ටිකට. දැන් මේ අණුව පෙනී යන්නේ මේ අණුව පෙනී යන්නේ කලාපයක පරිමාව නියතව තබා මේ අණුව පෙනී යන්නේ කලාපයක පරිමාව නියතව තබා මේ අණුව පෙනී යන්නේ කලාපයක පරිමාව නියතව තබා උෂ්ණත්වය අඩු කිරීමේදී නිරපේක්ෂාර්ථතාව මේ අණුව පෙනී යන්නේ කලාපයක පරිමාව නියතව තබා උෂ්ණත්වය අඩු කිරීමේදී නිරපේක්ෂාර්ථතාව නියතව පැවත. නිරපේක්ෂාර්ථතාව නියතව පැවත. නිරපේක්ෂාර්ථතාව නියතව පැවත. නිරපේක්ෂාර්ථතාව නියතව පැවත. නිරපේක්ෂ පවත්තා නියතව පැවත. සංතෘප්ත වීමෙන් පසු අනුගෙන නිරපේක්ෂාර්ථතාව නියතව තබා සංතෘප්ත වීමෙන් පසු අසර මුලින්ම කියන්න
මේ අනුව පෙනියන්නේ කලාපයක පරිමාණ නියතව තබා උෂ්ණත්වය අඩු කිරීමේදී නිරපේක්ෂාර්ථතා නියතව පැවත නිරපේක්ෂාර්ථතා නියතව පැවත සංතෘප්ත වීමෙන් පසු නිරපේක්ෂාර්ථතාවය අඩු වෙන බවයි. සංතෘප්ත වීමෙන් පසු නිරපේක්ෂාර්ථතාවය අඩු වෙන බව. එසේම සාපේක්ෂාර්ථතාවය උෂ්ණත්වය අඩු කරන විට සාපේක්ෂාර්ථතාවය උෂ්ණත්වය අඩු කරන විට සාපේක්ෂ ආර්ද්‍රතාවය උෂ්ණත්වය අඩු කරන විට එසේම සාපේක්ෂ ආර්ද්‍රතාවය උෂ්ණත්වය අඩු කරන විට නේ උෂ්ණත්වය අඩු කරන විට සාපේක්ෂ ආර්ද්‍රතාවය එන්නේ වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරන විට වැඩි වී සංතෘප්ත වීමෙන් පසු නියත වේ. 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 අපිට සංතෘප්ත වෙනස් නියත වෙනවා. ඒක තමයි මේ කිව්වේ ඔය විස්තර කරුත්තේ. අලුත් ඡේදය ලියන්න පටන් ගන්න. ඉහත අප විසින් අධ්‍යයනය කළ අවස්ථා දෙක සැලකීමේදී ඉහත අප විසින් අධ්‍යයනය කළ අවස්ථා දෙක සැලකීමේදී ඉහත අප විසින් අධ්‍යයනය කළ අවස්ථා දෙක සැලකීමේදී සාමාන්‍ය පරිසරය පරිමාව නියතව තබා උෂ්ණත්ව විචලනයට අනුරූප වේ. පරිමාව නියතව තබා උෂ්ණත්ව විචලනයට අනුරූප වේ. පරිමාව නියතව තබා උෂ්ණත්ව විචලනයට අනුරූප වේ. උෂ්ණත්ව විචලනයට අනුරූප වේ. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන වායු ගෝලය අපේ වායු ගෝලයේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. ලොකු වායු ගෝලය ලොකු පරිමාවක්. හැබැයි වායු ගෝලයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒත් අපි කතා කරපු අවස්ථා දෙකකින් මේ අවස්ථාවේ කලින් අවස්ථාවේ අපේ වායු ගෝලයේ අනුරූප වෙන මොන අවස්ථාවලද? පරිමාව නියත උෂ්ණත්වය වෙනස් වෙන මෙන්න මේ අවස්ථාවට. අපේ වායු ගෝලයත් මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි කියන්නේ අඩු උෂ්ණත්වයේදී සංතෘප්තයි. වැඩි උෂ්ණත්වයේදී අසන්තෘප්තයි. ඔය සිද්ධිය අපේ සාමාන්‍ය වායු ගෝලෙත් වෙනවා. ඔයා දන්නවා උදේපාන්දර උෂ්ණත්වය අඩුයි. එහෙනම් මේ උදේපාන්දර සාමාන්‍ය සංතෘප්ත කලාපයක් තියෙනවා. හරි. හරි. එහෙම. චිරණ මාතෘකාව ලියන්න තුෂාර අංකය. චිරණ මාතෘකාව ලියන්න තුෂාර අංකය. තුෂාර අංකය. තුෂාර අංකය ලියන්නේ නැත්තේ ලියවට සම්පැහැදිලි කරන්න. අසන්තෘප්තව පවතින පරිසරයක අසන්තෘප්තව පවතින පරිසරයක අසන්තෘප්තව පවතින පරිසරයක අසන්තෘප්තව පවතින පරිසරයක අසන්තෘප්තව පවතින පරිසරයක
උෂ්ණත්වය අඩු කරන විට සන්තෘප්තව පවතින පරිසරයක උෂ්ණත්වය අඩු කරන විට සන්තෘප්තව පවතින පරිසරයක උෂ්ණත්වය අඩු කරන විට පවතින ජල වාෂ්පයෙන් කලාපය සංතෘප්ත කිරීමට ප්‍රමාණවත් උෂ්ණත්වය පවතින ජල වාෂ්පයෙන් කලාපය සංතෘප්ත කිරීමට ප්‍රමාණවත් උෂ්ණත්වය පවතින ජල වාෂ්පයෙන් කලාපය සංතෘප්ත කිරීමට ප්‍රමාණවත් උෂ්ණත්වය පැහැදිලි කරන්න පොඩ ඉවසන් ඉන්න උෂ්ණත්වය කලාපයේ තුෂාර අංකය ලෙස හඳුන්වයි කලාපයේ තුෂාර අංකය ලෙස හඳුන්වයි කලාපයේ තුෂාර අංකය ලෙස හඳුන්වයි මීට පෙර අප විසින් අධ්‍යයනයේදී මීට පෙර අප විසින් සිදු කළ අධ්‍යයනයේදී ඒ කියන්නේ මෙන්න මේක මෙන්න මේ ගැන කතා කරනවා මීට පෙර අප විසින් සිදු කළ අධ්‍යයනයේදී මීට පෙර අප විසින් සිදු කළ අධ්‍යයනයේදී 32යි සෙල්සියස් උෂ්ණත්වයේ පැවති පරිසරයේ 32යි සෙල්සියස් උෂ්ණත්වයේ පැවති පරිසරයේ තුෂාර අංකය පරිසරයේ තුෂාර අංකය 24යි සෙල්සියස් විය පරිසරයේ තුෂාර අංකය 24යි සෙල්සියස් විය 24යි සෙල්සියස් විය 24යි සෙල්සියස් විය ඒ කියන්නේ මොකද හිතන්න දැන් ඔය කාමරෙන් අසන්තෘප්ත නැවන කාමරය අසන්තෘප්තයි මගේ කාමරය අසන්තෘප්තයි දැන් මම එන කාමරේ සීල් කරනවා කාට ලියනවත් ඇතුළට දෙන්න එහෙම සීල් කළා AC එක හයි කළා මගේ කාමරේ උෂ්ණත්වය ටික අඩු කරන් යනකොට යම් උෂ්ණත්වයක් එනවා ඒ උෂ්ණත්වයේදී මගේ කාමරේ සංතෘප්ත වෙනවා අර දැන් මේ මොහොතේ සීල් කරන්නේ දැන් මේ මොහොතේ යම් මගේ කාමරේ ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙනවනේ චූටි ප්‍රමාණයක් තියෙනවනේ මම උෂ්ණත්වය අඩු කරන් යනකොට ඒ තියෙන ජල වාෂ්පෙන් මේ මොහොතේ මගේ කාමරේ තුල තියෙන ජල වාෂ්පෙන් උෂ්ණත්වය අඩු කරගෙන යනකොට යම් උෂ්ණත්වයකදී මගේ කාමරේ සංතෘප්ත වෙනවා බලන්න මේ 5 ඝන මීටර ඇතුළත මෙයා සීල් කරලා තියෙන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේක තුල තියෙන වායු ස්කන්ධයත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මුල් අවස්ථාවේ මේක අසන්තෘප්තයි. මම මෙයාගේ උෂ්ණත්වය එන්න අඩු කරගෙන යනකොට මෙයාගේ සාපේක්ෂාර්ථතාවය එන්න වැඩි වෙනවා. වැඩි වෙලා යම් අවස්ථාවක ආරම්භයේ තිබ්බ ජල වාෂ්ප ස්කන්ධයෙන් මේ පද්ධතිය සංතෘප්ත වුණා. දැක්කද? මේ පද්ධතිය සංතෘප්ත වුණා. ඒ කියන්නේ මෙන්න මේ උෂ්ණත්වයටදී මෙන්න මේකේ තුෂාර අංකය කියන්නේ මෙන්න මෙයාට. තුෂාර අංකය කියන්නේ පවතින ජල වාෂ්පයේ පවතින ග්‍රෑම් 150 පවතින ජල වාෂ්පයෙන් කලාපය සංතෘප්ත කිරීමට සමත් වෙන උෂ්ණත්වය කවුද 24. මෙයා තමයි තුෂාර අංකය කියලා කියන්නේ. මම හිතනවා පැහැදිලි කියලා කියපු කාරණේ. සරල දෙයක් මේ තියෙන්නේ. මම බැලුවොත් එහෙම පොඩ්ඩක් මේක මොකක්නම් පොඩ්ඩක් බලා ගන්න. මම කාලයත් සමග උෂ්ණත්වය ප්‍රස්ථාරගත කරොත් මොකද කොහොමද මේ වගුවේ
කාලයත් සමග උෂ්ණත්වය ප්‍රස්ථාරගත කරොත් එහෙම මේ කාලය මේ උෂ්ණත්වය කාලයත් සමග උෂ්ණත්වය මේ විදිහට පහත වැටෙනවා. එන්න උෂ්ණත්වය එන්න අඩු වෙනවා. අඩු වෙනකොට යම් උෂ්ණත්වයකට තුෂාරාංකය මෙතන කියලා ගන්න. අන්න තුෂාරාංකය මෙතන. අන්න ඒකට දාලා කාලය තමයි මේ තියෙන්නේ. අන්න ඒකට දාලා කාලය තමයි මේ තියෙන්නේ. හරිද නංගි? මම හිතන මේක ලියපුවාන දෙන්නවා. තුෂාරාංක කියන්නේ මොකද? උෂ්ණත්වය අඩු කරන් යනකොට තියෙන ජල වාෂ්පයෙන් පද්ධතිය සන්තුෂ්ත කිරීමට සමත් වන උෂ්ණත්වය. අපි උදාහරණයක් සාකච්ඡා කරමු මේක. මේ තුෂාරාංකය අදහස ඔලුවට එන්නේ මම පොඩි උදාහරණයක් කතා කරනවා එතන. කාලයත් සමග උෂ්ණත්වය ප්‍රස්ථාරගත කරනවා ඉස්සෙල්ලා විදිහ තමයි. මෙන්න මේ විදිහට. මේක තමයි තුෂාරාංකය කියලා ගන්නවා. තුෂාරාංකය නම් D කියලා දානවා. තුෂාරාංකයක් සමයෙන් D කියලා අකුරෙන් තමයි හඳුන්වන්නේ. මම පොඩි ප්‍රස්ථාර වගුවක් ගන්නවා උෂ්ණත්වය සම්පූර්ණ වාෂ්ප ඝනත්වය. මම උෂ්ණත්වය 32 30 ඉස්සර විදිහට. හොඳ ඉස්සර වගුව විදිහට. දැන් මැකුව වගුවම ඒ මැකුව වගුව විදිහට උෂ්ණත්වය 32 30 28 24 22 20 වෙනකන් අඩු කරානේ. මෙන්න මේ අගයන්කට ආපු සම්ප්‍රයුක්ත වාෂ්පීන කොච්චරද? සම්ප්‍රයුක්ත වාෂ්ප ඝනත්වය. හොඳ. මෙතන 50යි. මෙතන 45යි. මෙන්න මේකේ 39යි. මෙන්න මෙතන 30යි. මෙන්න මෙතන 24යි. මෙතන 18 අදුක දාලා. උතර පොඩ්ඩක් බලන්න. උෂ්ණත්වයේ මේ විදිහට පහත වැටෙනකොට අපේ 24යි සෙල්සියස් කියන උෂ්ණත්වය තමයි තුෂාරාංකය. 24යි සෙල්සියස් උෂ්ණත්වය මෙතන තියෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි අපේ සම්ප්‍රයුක්ත අවස්ථාවේ. මම හිතනවා කියන කතාව තේරුණාද කියලා. එකම දේ මම දෙපැත්තට කිව්වේ. මෙන්න මේකයි මේකයි චුට්ටක් ඉස්සරහ ගන්න බලන්න. මේකයි මේකයි බලා ගන්න. මම කාලයත් එක්ක මේක අඳින්න චුට්ටක් බලන්න මේක. කාලය ගත වෙනකොට උෂ්ණත්වය පහත වෙනවා. අතන මොකද වෙන්නේ? උෂ්ණත්වය පහත වෙනවා. එතකොට තුෂාර අංකයට වඩා වැඩි උෂ්ණත්වයේදී වගුව බලන කලින් අද වගුවේ වගුවට එන්න. දැන් මම අහන්නේ තුෂාර අංකයට වඩා, ඒ කියන්නේ 24යි සෙල්සියස් වල වැඩි උෂ්ණත්වයේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවයට මොකද උනේ? තුෂාර අංකයට වඩා වැඩි උෂ්ණත්වයේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවයට මොකද උනේ? කාලයත් සමග උෂ්ණත්වයේ කාලයත් සමග කල්පනා කරන්න. පටලවා ගන්න එපා. මම කාලය ගත වෙනකොට මම මුලින්ම මොකද කරන්නේ? උෂ්ණත්වය එන්න අඩු කරනවා. උෂ්ණත්වය එන්න අඩු කරනවා. උෂ්ණත්වය එන්න අඩු කරනකොට හරිද? උෂ්ණත්වය එන්න අඩු කරනකොට බලන්න වගුවේ කලින් යන වගුවේ බලන්න. උෂ්ණත්වය අඩු වෙනකොට නිරපේක්ෂ ආර්ද්‍රතාවය මොකද උනේ? නිරපේක්ෂ ආර්ද්‍රතාවය 30ම තිබ්බනේ දාන්න. නිරපේක්ෂ ආර්ද්‍රතාවය 30යි.
කාලය ගත වෙනවා කියලා කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට හරි උෂ්ණත්වය අඩු වෙනවා. හැබැයි ඒ අඩු වෙන උෂ්ණත්වය තුෂාරාංකය 24ට වඩා වැඩි. ඔන්න බලන්න කල්පනාවෙන්. ආරම්භයෙන් පටන් ගන්න 30න් 30 තියෙන මෙතන 32 තියෙනවා. ආරම්භයෙන් පටන් ගන්න 32න් අපි පටන් ගන්න කලින්ම දන්න තුෂාරාංකය 24යි කියලා. එහෙනම් 24ට වැඩි 32 32 අවස්ථාවේදී කාලය ගත වෙනස් සමග උෂ්ණත්වය අඩු වෙනකොට මොකද වෙන්නේ? තුෂාරාංකය නියතයි. මෙහෙම ගත වෙලා කාලය ගත වෙලා මෙන්න මෙතනට ආවට පස්සේ මෙන්න මේ කාලයට ආවට පස්සේ රාණ්ඩ 27ට ඇවිල්ලා තියෙනවා. මෙතනින් පස්සේ මොකද වෙන්නේ? තුෂාරාංකය වෙනස් වෙනවා. තුෂාරාංකය වෙනස් වෙනවා. තුෂාරාංකයට ආවට පස්සේ තුෂාරාංකයෙන් පස්සේ වගෝ බලන්න. තුෂාරාංකයට පස්සේ කියන්නේ 24 සෙල්සියස්ට පස්සේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය මොකද උනේ? නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වුණා. තේරුම් ගන්න ඉස්සර කියන්න. අපි කලින් අද වගුවඩන්නේ මෙතන. මේ වගුවඩන්නේ. මේ වගුවේ 24 නේ මෙතන තියෙන්නේ. ඉතින් මෙතන 24. 24ට කලින් මේ අගයන් ඔක්කොම මේ නිරපේක්ෂ ආර්ද්‍රතාව ඔක්කොම නියතයි. ඒ කියන්නේ කාලය ගත වෙන පටන් ගත්තට පස්සේ කාලය මෙතනින් පටන් ගන්න තමයි කාලය බිඳුව. ඒතර කාලය බිඳුව මෙහෙම යන ගමන් නිරපේක්ෂ ආර්ද්‍රතාව 24ට උඩින් තියෙන ඔක්කොම ටික නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතයි. ඉතින් පස්සේ තමයි වෙනස් වෙන පටන් ගන්න. සාපේක්ෂ ආර්ද්‍රතාව වලට આવොත් එහෙම බලන්න. මේ තියෙන්නේ මෙතන තමයි 24 තියෙන්නේ. 24ට වෙනකන් සාපේක්ෂ ආර්ද්‍රතාව එන්න වැඩි වෙනවා. එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව මෙන්න මෙහෙම තමයි ප්‍රස්තාර වෙන්නේ. ඔන්න ප්‍රශ්නේ කරලා මේකයි මේක ඇදලා මෙන්න මේ ප්‍රස්තාරත් එක්ක ගන්නව තමයි අපිට තියෙන්නේ. මේ ප්‍රස්තාර තේරුම් නැත්නම් ඉස්සරහට කියනවා ඉස්සරහට කියනවා. ඉතින් මොකද මේ කියන්නේ දැන්? මේ කතා කරන්නේ මොකද්ද? ආර්ද්‍රතා මිතිය. ආර්ද්‍රතා මිතියේදී තුෂාරාංකය කියන්නේ මොකද්ද? පවතින ස්කන්ධයෙන් පවතින වාෂ්ප ස්කන්ධයෙන් පද්ධතිය සන්තුෂ්ට කිරීම සමන් උෂ්ණත්වය තමයි තුෂාරාංකය. තුෂාරාංකයට වඩා වැඩි උෂ්ණත්වයේදී පද්ධතිය අසන්තෘප්තයි. තුෂාරාංකයට වඩා අඩු උෂ්ණත්වයේදී පද්ධතිය සන්තෘප්තයි. හරි ඔක තමයි ඇඳලා තියෙන්නේ. සන්තෘප්ත අවස්ථාවේදී හරි ප්‍රබ සන්තෘප්ත අවස්ථාවේදී සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙනවා. අසන්තෘප්ත අවස්ථාවේදී නිරපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙනවා. හරි. පටලව ගන්න එපා. පැටලී සාගතයි. මටත් පැටලුණා මම ඒලව ගන්න කාලේ. එන අමාරු මම ඔක මතක තියාගත්තේ. කොහොම හරි කමන්නේ නැහැ මතක තියාගන්න ඕක. ඔක පැටලී සාගතයි. හරි. අපි මේ ඔක්කොම එකට දාලා එක ප්‍රස්තාර කරනවා. උතර මතක තියන්න. බලන්න පොඩ්ඩක් මේක. අපිට ප්‍රස්තාර කරනවා මේක. මම අදිනවා මෙතන කාලයත් සමග උෂ්ණත්වයේ ප්‍රස්තාරයක් අදිනවා. කාලයත් සමග උෂ්ණත්වය. හරි. ඔයා දන්නවා කාල උෂ්ණත්වයේ යම් තුෂාරාංකයක් තියෙනවා. මම ගන්න මේක තමයි තුෂාරාංක සීමාව. හරි. හරි. උෂ්ණත්වය වෙනස් වෙනවා මෙන්න මේ විදියට. මෙන්න මේ විදිහට උෂ්ණත්වය වෙනස් වෙනවා. මෙන්න මේ ප්‍රස්තාරයට අදාළ මම අදිනවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා.
හොඳට ඔළුවට දා ගන්න මම මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ඒ වගේම තව අඳිනවා මම වත් එක්ක සාපේක්ෂ ආර්ද්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් අතන ගන්න පෙරලා ගන්න කලින් අපි ඇඳ අර අන්තිම ඇඳ වගුවක් පෙරලා ඒ කියන්නේ අර පරිමාව නියත කරලා උෂ්ණත්වය වෙනස් කරොත් එහෙම ඒකේ පොඩ්ඩක් එන්න. හොඳට අන්න දැන් මම කතා කරන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගැන. නිරපේක්ෂ ආර්ද්‍රතාව තීරුවට එන. ඒ කියන්නේ මෙන්න මේ තීරුවට. මෙන්න මේ තීරුවට එන්න. මේ තීරුවට. මේ තියෙන තුෂාරාංකය. තුෂාරාංකය මම t ට d කියලා ගන්නම්. තුෂාරාංකයට වඩා හරි තුෂාරාංකය තමයි තුෂාරාංකයට වඩා වැඩි උෂ්ණත්වයේදී හරි තුෂාරාංකයට වඩා වැඩි උෂ්ණත්වයේදී හරි පොඩ බලන්න අපි මේක ඇඳලා මේක ඇඳේ කොහොමද මේ කොටස තියෙන්නේ කොහොමද මේ තියෙන මොකද නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ මෙතනදී තුෂාරාංකයට වඩා උෂ්ණත්වය වැඩි තුෂාරාංකයට වඩා උෂ්ණත්වය වැඩි නම් निरपेक्ष आर्द्रता नियतයි सापेक्ष आर्द्रता වැඩි වෙනවා. හරි. මම සවිස්කරණයෙන් අහන්නේ අර කියන්නේ මෙන්න මේ සීමාවේදී තුෂාර නිරපේක්ෂ ආර්ද්‍රතාවයට මොකද වෙන්නේ? මෙන්න මේ සීමාවේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයට මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි ඒ උෂ්ණත්වය අඩු වෙනවා? උෂ්ණත්වය තුෂාරාංකයට වඩා අඩු කොට නිරපේක්ෂ ආර්ද්‍රතාව වෙනස් වෙනවා. එතන උෂ්ණත්වය අඩු වෙනකොට තුෂාරාංකයත් අඩු වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට. මම ඉන්න මල්ලිගෙන් අහන්නේ උෂ්ණත්වය මෙන්න මේ කොටසේදී සාපේක්ෂ ආර්ද්‍රතාවයට මොකද වෙන්නේ? सापेक्ष नियत वेना මේ කොටසේ නිය නියත වෙනවා මෙන්න මේ. හරිද? ඉන්නු මල්ලකින් මම අහන්නේ ආට හිතන විදිහට මෙන්න මේ උෂ්ණත්වය වෙනස් වෙන සීමාවෙදී මේක සිරස් රේඛාව මේ සීමාවෙදී මෙයාගේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කොහොම වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ ඒක වෙනස් වෙන්නේ ගොඩක් හොඳයි වෙනස් වෙන්නේ එයා එහෙමම ගමන් කරනවා අද ඒ වගේද නෑ කෙලින්ම තිරස් විදිහටම ගමන් කරනවා වෙනස් වෙන්නේ හරි සාරිෂ්ඨානගේ මම අහන්නේ මට කියන්න මෙතනදී මෙයා මොනවද මේක අධ්‍යයක් අදින්න එපා මේක අධ්‍යයක් දාන්න එපා කෙලින් අදින්න තිරස්ව සාරිෂ්ඨානගෙන් අහන්නේ මම මෙතන මේ උෂ්ණත්ව සීමාවෙදී හරිද මේ උෂ්ණත්වයේ නියත සීමාවේ තුෂාරාංකයට උෂ්ණත්වයේ නියත සීමාවෙදී සාපේක්ෂ ආර්ද්‍රතාවයට මොනවා වෙයිද? ඒකත් වෙනස් වෙන්නේ නැද්ද? ඒකත් වෙනස් වෙන්නේ නැහැ නේද? सापेक्ष आर्द्रताවය තුෂාරාංකයෙන් පල්ලෙහාට උෂ්ණත්වය ආවස නියතයි. තුෂාරාංකයෙන් පල්ලෙහාට උෂ්ණත්වය ආවට පස්සේ මොකද වෙන්නේ? सापेक्ष ආර්ද්‍රතාවය නියතයි. එහෙනම් මෙතන වෙනස් වෙන්නේ නැහැ. නිර්මාණි මේ සීමාව නියතයි. ඒ සීමාවක් නියතයි. ඒ සීමාවේ තියෙන මොකද්ද? තුෂාරාංකයට පල්ලෙහා උෂ්ණත්වය. साइज करना में सीमा मुनावी की तक निरपेक्ष आर्द्रता में सीमा ඒකත් නියතයි. නෑ මේ මොකද්ද නිරපේක්ෂ ආර්ද්‍රතාවය
නිරපේක්ෂ ආර්ද්‍රතාවය තුෂාරාංකයකට අඩු උෂ්ණත්වයේදී වෙනස් වෙනවද නැද්ද? ඔව් අඩු වෙනවා. අඩු වෙනවා හෝ වැඩි වෙනවා. හරිද? මෙතන උෂ්ණත්වය වැඩි වෙනවා. පිළිගන්නවද? එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනවත් එක තුෂාර නිරපේක්ෂ ආර්ද්‍රතාවය මොනවා වෙනවද? වැඩි වෙන්න ඕනි. වැඩි වෙන්න ඕනේ. හොඳයි. එහෙනම් මේක මෙන්න මේ විදිහට වැඩි වෙනවා. හරි එහෙනම් මට කියන්නේ මේ සීමාවෙන් කොහෙන්ද? සර්ච් කරනගෙම කියන්නේ මේ සීමාවෙදී ඒත් වැඩි වෙන්න ඕනි. තුෂාර අංකයට වඩා උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය චුට්ටක් බලන්න. ඒක වැඩි වෙනවා තවත්. තුෂාර අංකයට වඩා උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය තවත් වැඩි වෙනවද? වැඩි වෙනවද? නියතයි. නියතයි. ඉනුක්මල්ලි මේකයි මේ අවස්ථාව දෙකේදී මොකද වෙන්නේ? ඒ දෙකෙත් නියතයි. ඒ දෙකෙත් නියතයි. ඇයි නියත වෙන්නේ? නිරපේක්ෂ ආර්ද්‍රතාවය තුෂාර අංකයට වඩා වැඩි වුණාට පස්සේ නියත වෙනවා කියලා මම කියා දුන්නා. ඒ හින්දා. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න ඇයි අයියා වගු දෙයක් නැත්නම් වගු දෙකෙන් දෙවෙනි වගු විතර කල්පනා කරන්න. දැන් තුෂාර අංකය කියන්නේ සාමාන්‍ය වායු ගෝලයේ ක්‍රියාවලිය. මේ වායු ගෝලය අනුකූල වෙන්නේ තමන් දෙවෙනි අවස්ථාව කතා කරපු අවස්ථාවට. නැත්නම් පළවෙනි අවස්ථාව නෙමෙයි. මේ වායු ගෝලය කියන්නේ නියත පරිමාවක් උෂ්ණත්වය වෙනස් වෙන පද්ධතිය. අන්න ඒක තමයි දෙවෙනි අවස්ථාව සලකලා තුෂාර අංකයට අදාළ ප්‍රස්තාව. හරි. අන්තිමට කිව්වොත් කවුද එන්නේ මොකද? හරි. මම කියන්න සර්ච් කරනවා ගිහින්. මෙතන මොකද වෙන්නේ? එන්නේ සීමා. එන්නේ සීමා. මේ සීමා මොකද වෙන්නේ? මොකද මේ සීමා? කලබල නැහැ ඉන්සරේ බලන්න. එන්නේ මම කියන්නේ වැඩි වෙනවා. හරි. වැඩි වෙනවා ෂුවර්ද? හරි බලන්න. මට කියන්න තුෂාරාංකයට වඩා මේ සීමා උෂ්ණත්වය වැඩි. එහෙනම් තුෂාරාංකයට උෂ්ණත්වය වැඩි අවස්ථාවේදී නිරපේක්ෂ සාපේක්ෂ ආර්ද්‍රතාවය මොකද වෙන්නේ? බලන්න චුට්ටක්. මම මේ අවස්ථාව කතා කරන්නේ මේ අවස්ථාවේදී උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය වැඩි දැන් මේකනේ මෙන්න මේ මෙතන තමයි අපේ 24. මෙන්න මෙයා තමයි අපේ ඔය තුෂාරාංකය කියලා තියෙන්නේ. එතන මෙතනදී උෂ්ණත්වය එන්න වැඩි වෙනවා තුෂාරාංකයට වඩා. උෂ්ණත්වය එන්න වැඩි වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙට ගමන් කරනවා. මෙහෙට ගමන් කරනකොට නිරපේක්ෂ ආර්ද්‍රතාවය නියතයි නේද? නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ sorry නිරපේක්ෂ ආර්ද්‍රතාවය නෙවෙයි තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ. බලන්න 24 තියෙන මෙතන උෂ්ණත්වය වැඩි කරනකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය 100 ඉඳන් එන්න 100 82 76 66 කියලා එන්න අඩු වෙනවා. මේක අඩු වෙන්න ඕනේ නැද්ද නංගි? ඔව් අඩු වෙන්න ඕනි. අඩු වෙන්න ඕනේ. එන්නේ පොඩ්ඩක් කියන්න මෙතන තියුණා වේද? සර්ච් කරගෙන ඉන්න. නියතයි. නියතයි. ඇයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ? මේකේදී නිකන් අත තියාගන්න මෙතනදී මේක හැඩයක් ඕනේ නිකන් මෙහෙම නම් ඒක අදහසක් ඕනේ කොට. මෙන්න මෙහෙම තමයි උෂ්ණත්වය නිරපේක්ෂ ආර්ද්‍රතාවය සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙනස් වෙන ආකාරය අපි තුෂාර අංකයත් එක්ක ගලපන්නේ. දැන් මේ කියපු දේ ඔයගොල්ලෝ හරියට
පැහැදිලි වුණා. දැන් ගෙදර ගිහලා ලබන සති ඊට සති යන පිස්සු නටන්න එපා. තුෂාරන්ගේ කල්ප ගන්න බැරුව මේ වීඩියෝ එක 4-5 පාරක් හරි කමෙන්ට් බලලා කමෙන්ට් මේක හරි ගස්ස ගන්න හරි ලේසි කොටසක් තුෂාරන්කයත් එක්ක කල්පන එක. හරි. මේකයි නිකම් බලන්න. අපිට මේක අඳින්න කලින් චුට්ටක් ලියන්න. මේ පොඩි ලියන්න අරුවක් දාලා වගේ මම වගේ. පහත දක්වා ඇත්තේ කිසියම් අවකාශයක පහත දක්වා ඇත්තේ කිසියම් අවකාශයක පහත දක්වා ඇත්තේ කිසියම් අවකාශයක කාලය සමග උෂ්ණත්ව විචරණය පහත දක්වා ඇත්තේ කිසියම් අවකාශයක කාලය සමග උෂ්ණත්වයේ විචරණය වන විට පහත දක්වා ඇත්තේ කිසියම් අවකාශයක කාලය හා උෂ්ණත්වය වෙනස් වෙන විට ඊට අනුරූපව නිරපේක්ෂ ආර්ද්‍රතා හා සාපේක්ෂ ආර්ද්‍රතා විචරණයයි. පහත දක්වා ඇත්තේ කිසියම් අවකාශයක කාලය හා උෂ්ණත්වය විචරණය වන විට ඊට අනුරූපව නිරපේක්ෂ ආර්ද්‍රතා හා සාපේක්ෂ ආර්ද්‍රතා විචරණය වන ආකාරය. හරි. එතන අපි බලන්නකො. මේක සම්පූර්ණ කරගන්න අපි මේ කතා කරේ තාපයේ පාඩමේ ආර්ද්‍රතා මිතිය කියන කොටසට අදාළ සම්පූර්ණ දේවල් ටික. ප්‍රශ්න ටිකක් තියෙනවා ප්‍රශ්න ටික කතා කරමු. තියරි කවුරු මෙච්චරයි. සම්පූර්ණ කරගන්න තමයි තියෙන්නේ. මේ වීඩියෝ 4-5 පාරක් මම බලලා. හරි ලේසි මතක් මේක. දැන් පස්තර කිව්වම අපි සිල් ප්‍රමාණ කරන්න කියන්නේ. අතන ගානකට බලපෑමකුත් තියෙනවා. දැන් මේක අදාළ. ඒක සම්පූර්ණ කරලා